අද අපි මේ අහන දේශනාව සංයුත්ත නිකායේ ඇතුළත් වෙලා තිබෙන්නේ. මේ දේශනාවේ නම නකුල පිතු සූත්‍රය. ඒ පියාගේ නම නකුල කියන පියාට දෙසූ දහම. ඒ කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ භාර්ගව කියන ජනපදයේ සුංසුමාරගිර කියන පර්වතයට ආසන්නයේ භේසකලා කියන වනයේ තමයි උන්වහන්සේ වැඩ සිටියේ. ඒ කාලේ මේ නකුල කියන ගෘහපතියා වයසක මිනිසයා අසනීපෙන් ඉඳලා සෑහෙන දවසක් යාන්තම් සනීප වුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණිලා බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. මේ සීයා වන්දනා කරලා භාග්‍යවතුන් වහන්සේට කියනවා, අනේ ස්වාමීනි, මම දැන් හරි වයසයි. මහලුයි. මම දැන් දි รา ගියපු සිරුරක් ඇති කෙනෙක්. ආතුර කායෝ, ලෙඩ වෙන ශරීරයක් තියෙන කෙනෙක්. නිතර ශාරීරික වශයෙන් දුක් පීඩා ඇති කෙනෙක්. ඒ නිසා මට භාග්‍යවතුන් වහන්සේව හෝ මනෝභාවනීය භික්ෂු සංඝයා නිතර දකින්න ලැබෙන්නේ නැහැ. මට භාග්‍යවතුන් වහන්සේව බලන් ඉන්න විදියකුත් නැහැ. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා බලන් වෙන්න විදියකුත් නැහැ. මොකද ඒ නැති වෙන්න කාරණේ අසනීප වැඩිකම, වයසට ගිහින්. ඉතින් කියනවා එහෙම කියලා අපි ළඟටත් ඇවිල්ලා කියනවා සමහරු, අනේ අපිට එන්න විදියක් නැහැ දැන්, අපි හරි ලෙඩ අදුකා කියලා, අමාරු වෙයි කියලා. හැබැයි මේක කියන්නේ ඊළඟට කියනවා, ඕවද තුමන් බන්ති භගවා, භාග්‍යවතුන් වහන්සේ මට අවවාද කරන සීක්වා. අනුශාසතුමන් බන්තේ භගවා, භාග්‍යවතුන් වහන්සේ මට අනුශාසනා කරන සීක්වා. යම් මමස්ස දීඝරත්තං හිතාය සුඛාය, මට බොහෝ කල හිතසුව පිණිස පවතින දහම් කරුණක් පවසන්න කියලා. ඒක කියන්නේ වර්තමානයේ අර ඉස්සලා කෑල්ල කියනවා. මොකද්ද? අපිට එන්න විදියක් නැහැ දැන්. අපිට අමාරුයි දැන්. අපි දැන් වයසට පලච්ච උදවිය. අපි දැන් ලෙඩ දුක් සහිතයි කියලා යනවා. අපි මේ ආවේ වැඳලා යන්න. ඒක ඇල්ලත් කියනවා. අනේ අපිට බොහෝ කල හිතසුව පිණිස පවතින දහම් කරුණක් කියන්න කියලා ඒක කියන්නේ. ඒ කියන්නේ වෙනස් වෙච්ච හැටිනේ. මිනිස්යාගේ කල්පනාව වෙනස් වෙලා ගියපු ආකාරය. එතකොට මෙතනදි කියනවා නකුල ගෘහපති වයසක සීයා කියනවා, අනේ භාග්‍යවතුන් වහන්සේ මට අවවාදයක් කරන්න. මට අනුශාසනාවක් කරන්න. ඒක මට ගොඩාක් කල් පිහිට වෙනිස පවතී. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළා, ගෘහපතිය ඕක කොහොම තමයි? ඒ මොකද්ද? මේ ශරීරේ වයසට ගිහිලා දි รา යන එක. ආතුරෝබි අයං ගාපති කායෝ, මේ ශරීරේ ලෙඩ වෙන එකක්. අණ්ඩ භූතෝ පරියෝනද්දු, මේක නිකන් කටුවකින් වට කරලා තියෙන එකක් වගේ කියනවා. මේ ශරීරේ
මම දැක්කනේ මේ කුසල චිත්ත විශ්වවිද්‍යාලේ ඉන්නකොට හොඳට උස මහතට පෙනුමට හිටිය භික්ෂුව සතියෙන් ඉවර වුණා. ශරීරය හැටි. ඊට පස්සේ දොස්තර මහතුරු කියනවා අපිට මෙයාගේ අක්මාවත් නරක් වෙලා. මෙයාගේ කිඩ්නිත් නරක් වෙලා. මෙයාගේ පෙනහලුත් නරක් වෙලා. මෙයා කොහොමයි බේරගන්නේ කියලා අහනවා. දැන් ඒව නෙමෙයිද අපි ළඟ තියෙන්නේ. අපි ළඟ තියෙන්නේ තේව්වා. අපි ජීවත් වෙන්නේ තේව වැඩ කරනකම්. ඉතින් මේව වැඩ කිරිල්ල කොයි වෙලාවෙ නවතීද කියලා අපි කවුරුත් දන්නවාද? නැහැ. ඒ නිසා ඉතින් අපි S2කින් බලාගෙන ඉඳෙද්දි දැක්කා. හැබැයි එකක් තිබුණා. අපි කනට කළා කිව්වා බොහෝ පින් කරපු කෙනෙක් ඔයා. සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා ඔබ වහන්සේ ළඟ තියෙනවා. ඒ නිසා යන්න උඩට කියලා. දෙවියන් අතරට යන්න කිව්වා. එතකොට දන්නේ නැති කෙනෙක් නම් ඕක දෙවියන් අතරට යන්න කියලා නෙමෙයි කියන්නේ. මට දැනගන්න ලැබුණා එක්කෙනෙක් තාත්තා නැති වෙනකොට ඒක දුවක්. තාත්තට තියෙන අධිකාරයට කිව්වා අනේ තාත්තේ දාලා යන්න එපා අඩු ගණනේ දරුවෙක් වෙලාවත් මගේ ළඟට එන්න කිව්වා. තාත්තා දරුවෙක් වෙලා ආවේ නැහැ. පිරිතිය වෙලා ආවා. ඇවිල්ලා බඩට රිංගුවා. බඩවැල් කකා ඉන්නවා. ඇයි හේතුව? පිහිට පිනිස පවතින සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා ගැන දන්නේ නැහැ. ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා ගැන අහලා නැහැ. ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා තුලින් දේවතානුස්සතිය වඩන්න ඕනේ කියලා ඒ බුදුබණ අහලා නැහැ. එතකොට ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥාවෙන් දේවතානුස්සතිය වඩන්න ඕනේ කියන බුදුබණ ඇහුවනම් ඒ දුව තාත්තට මොකද්ද කියන්නේ? ඒ දුව කියන්නේ තාත්තේ ඔයා සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා කියන මේ සීක බල වැඩුවානේ. එහෙනම් ඔයා මේ සීක බල තුල පිහිටලා දෙවියන් අතරට යන්න කියලා කියයිද නැද්ද? ඒක කියන්න දන්නේ නැහැ. මොකද දන්නේ කියන්නේ? තාත්තේ මගේ ළඟට එන්න. ආවා. දැන් යවා ගන්න බෑ. දැක්කද වෙනස? ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යෝහි ගහපති ඉමං කායම් පරිහරන්තෝ යම් ගෘහපතිය යම් කිසි කෙනෙක් මේ ශරීරය පරිහරණය කරද්දී මුහුත්තම්පි ආරෝග්‍යං පටිජානෙය්‍ය මොහොතක්වත් නිරෝගීකම ගැන උදන් අනනවා නම් මට නම් ලෙඩක් නැහැ. මට නම් හොඳයි කියලා අතපය පිහිදලා නිරෝගීකම ගැන උදන් අනනවා නම් කිමඤ්ඤත්‍ර බාල්‍ය මෝඩකම මිසක් වෙන මොකද්ද කියලා අහනවා. යම් කිසි කෙනෙක් මේ ශාරීරිය ගැන මොහොතක් හරි උදන් අනනවා නම් ඒක මෝඩකම මිසක් වෙන මොකද්ද? ඒ නිසා ගෘහපතිය ඒවං සික්ඛිතබ්බං මේ විදියට පුහුණු වෙන්න ඔන්න බුදුරජාණන් වහන්සේ ඔන්න අවවාදයක් කරන හොඳට මතක තියාගන්න. දනුයි අවවාදේ වදාරන්න සූදානම. මේ විදියට පුහුණු වෙන්න. ආතුර කායස්ස මේ සතෝ මගේ ශරීරයේ ලෙඩ වෙද්දී චිත්තං අනාතුරම් භවිස්සති සිත ලෙඩ නොවි තිබෙන්නේය. ලස්සන එකක් නේද? මගේ ශරීරයේ ලෙඩ වෙද්දී සිත ලෙඩ නොවි තිබෙන්නේය. එවං ඊ ගහපති සික්ඛිතබ්බං ඔය විදියට පුහුණු වෙන්න කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේගේ අවවාදය එච්චරයි. මොකද්ද කරපු අවවාදේ?
මේ ශරීරයේ ලෙඩ වෙද්දී සිත ලෙඩ නොවි තිබෙන්නේය. මේ විදිහට හිතන්න, මේ විදිහට පුහුණු වෙන්න කිව්වා. හිතන්න නෙමෙයි කිව්වේ. පුරුදු කරන්න කිව්වා. පුරුදු කරන්න කිව්වේ කොහොමද? ශරීරයේ ලෙඩ වෙද්දී සිත ලෙඩ නොවන්නේය කියලා. දැන් සාමාන්‍යයෙන් කෙනෙක්ට ශරීරයේ ලෙඩ වෙන්න ලෑස්ති වෙනකොටම ශරීරයට ඉස්සෙල්ලා සිත තමයි ලෙඩ වෙන්නේ. අනේ මේ ඇහැ හොඳට තිබ්බා. අනේ මොකක්ද මේ ඇහැට උනේ? මේ අත දැන් ඕන් හිරි වැටිගෙන එනවා. දැන් මොකක්ද මේ මට වෙන්න යන්නේ? දැන් වෙලා නැහැ මොකවත් වෙන්න යන්නේ. එහෙම වෙනවද නැද්ද? වෙනවා. ඒ කියන්නේ අපි ශරීරයේ කොහොමද කඩා වැටෙන එකක්. ශරීරයේ කඩා වැටෙන්න ඉස්සර වෙලා අපේ හිත කඩා වැටෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ මොකද්ද? ශරීරයේ ලෙඩ වෙනවා කියන. උන්වහන්සේ දේශනා කළා මේක ලස්සන කතාවක්. මොකද්ද? යම් කිසි කෙනෙක් තමන්ගේ ශරීරයේ සම්බන්ධයෙන් උදන් අනනවා නම් මොකක් කියලාද? මට නම් ලෙඩක් නැහෙනේ කියලා උදන් අනනවා නම් ඒක ශරීරය ගැන තියෙන අනවබෝධය. මුලාව කියනවා. මුලාවෙන් කියන එක වෙන්නේ. එතකොට නකුල ගෘහපතිට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අවවාදය මොකද්ද? ඒ නිසා මෙහෙම පුහුණු වෙන්නේ කිව්වා. කොහොමද පුරුදු වෙන්න කිව්වේ? ආතුර කායස්ස මේ සතෝ මගේ ශරීරයේ ලෙඩ වෙද්දී අචිත්තං අනාතුරම් භවිස්සති සිත ලෙඩ නොවි තිබෙන්නේය කියලා කල්පනාවට පුරුදු වෙන්න කිව්වා. දැන් මේක තමයි අපිට පුරුදු වෙන්න තියෙන්නේ. සිත ලෙඩ නොවි තියා ගැනීම. එතකොට දැන් මේක අහුවහම නකුල පිටු ඒසීයා සන්තෝෂයටපත් වුණා. සතුටටපත් වුණා. හොඳ අවවාදයක් ලැබුණා කියලා. බුදුරජාණන් වහන්සේට ආදරෙන් වන්දනා කළා. දැන් ඉච්චරයි මෙයා ගත්තේ. සීයා වන්දනා කළා. නැගිටලා උන්වහන්සේ පැදකුණු කළා. ප්‍රදක්ෂිනා කළා. ඊට පස්සේ සාරිපුත්යන් වහන්සේ ළඟට ගියා. කවුද මේ සාරිපුත්යන් වහන්සේ ළඟට ගියේ? නකුල පිතා කියන ගෘහපතියා. සාරිපුත්යන් වහන්සේ ළඟට ගිහිල්ලා සාරිපුත්යන් වහන්සේට වන්දනා කළා. වන්දනා කරාම සාරිපුත්යන් වහන්සේ අහනවා, සාරිපුත්ත මහරහතන් වහන්සේ අහනවා, විප්පසන්නානි කෝතේ ගහපති ඉන්ද්‍රියානි. ගෘහපතිය ඔබ හරි පෙනුම වෙලා නොවේ. ඔබ හරි පෙනුමයි නොවේ. පරිසුද්ධෝ මුඛවන්නෝ පරියෝදාතෝ මෝණ ලස්සන්ට බබලනවා නොවේ. අලත්තනෝ අජ්ජ භගවතෝ සම්මුඛා ධම්මින් කතං සවනායාති. අද භාග්‍යවතුන් වහන්සේගෙන් ධර්ම කතාවක් අහන්න ලැබුණා වගේ කියනවා. ඔබේ අද ඔබ හරි ප්‍රියමනාපයි. ඔබ හරි සන්තෝෂෙන් ඉන්නවා. අද හරි පැහැපත්. මොකද කාරණේ? භාග්‍යවතුන් වහන්සේගෙන් බණපදයක් අහන්න ලැබුණා වගේ කියනවා. එතකොට කිං හින්නෝසියා බන්තේ. ස්වාමීනි එහෙම නොවී තීවිද? ඉදානාහම් බන්තේ භගවතා ධම්මියා කතාය අමතේන අபிසිත්තෝති. මම අද භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම කතාව නැමැති අමෘතයෙන් අභිෂේක ලැබුවානේ. අර චූටි උපදේශي බලන්න කොච්චර ඉහළින් ගත්තද? දැන් එතකොට බලන්න සාමාන්‍යයෙන් ධර්ම කතාවක් කරද්දී ඒ වගේ අර වැදගත් කරුණු ඒ ධර්මයේ තුලින් කියවෙනවා. කියවෙනකොට ඒ වැදගත් කරුණ තමයි අපි අල්ල ගන්න ඕනේ.
ඒක තමයි නුවණැත්තාගේ ස්වභාවය. එතකොට කියන ස්වාමිනී එහෙම නොවීතියවිය. අද මට මම භාග්‍යතුන් වහන්සේගේ ධර්ම කතාව නැමැති අමාවෙන් අමෘතෙන් අභිෂේක ලැබුවනේ. ඉතින් අහනවා හැග්‍රපතිය ඔබ කොහොමද භාග්‍යතුන් වහන්සේගේ දහම් අමාවෙන් අභිෂේක ලැබුවේ? භාග්‍යතුන් වහන්සේගේ දහම් අමාවෙන් අභිෂේක ලැබුවේ කොහොමද? එතකොට මේ නකුල ගෘහපතිතුමා මුල ඉඳලම විස්තරය කිව්වා. කොහොමද කිව්වේ? ස්වාමීනි මම භාග්‍යතුන් වහන්සේ බැහැ දකින්න ගියා. භාග්‍යතුන් වහන්සේට වන්දනා කළා මම පැත්තකින් වාඩි වුණා. ඊට පස්සේ මම භාග්‍යතුන් වහන්සේට මෙහෙම කිව්වා. අනේ ස්වාමීනි මම දැන් බොහොම වයසට පලච්ච කෙනෙක්. මට දැන් ඉස්සර වගේ ඇවිද ගන්න බෑ. නිතර මේ ශරීරයේ ලෙඩ වෙනවා. ලෙඩ දුක් බහුලයි. ඒ නිසා මට ඉස්සර වගේ භාග්‍යතුන් වහන්සේ බැහැ දකින්න එන්න විදියක් නැහැ. ශ්‍රාවක සංඝයා බැහැ දකින්න එන්න විදියක් නැහැ. ඒ නිසා භාග්‍යතුන් වහන්සේගෙන් මට අවවාදයක් ලැබේවා. අනුශාසනාවක් ලැබේවා. ඒක මට ගොඩාක් ප්‍රයෝජන වේවි. උපකාර වේවි. හිතසුව පිණිස පවතිවි කියලා කිව්වා. එතකොට කියනවා ස්වාමිනී එතකොට මට භාග්‍යතුන් වහන්සේ මෙහෙම වදාලා. ඔක්කොම කියනවා. ඒකේ ලස්සන වැඩේ. භාග්‍යතුන් වහන්සේ මෙහෙම වදාලා. ගෘහපතිය මේ ශාරීරික ලෙඩ වෙන එක සාමාන්‍ය දෙයක්. මේ ශාරීරික නිකන් බිත්තර කටුවකින් වට වෙලා තියෙනවා වගේ එකක්. පොඩ්ඩක් යෑමකට චප්ප වෙනවා. එතකොට මේ වගේ ශරීරයක් පරිහරණය කරද්දි කෙනෙක් මොහොතකට හරි මොකද්ද? මොහොතකට හරි ලෙඩ වෙන්නේ නැහැ. නිරෝගී කෙනෙක් කියලා තමන් ගැන තමන් උදන් අනනවා නම් තමන් ගැන තමන් මහා ඉහලින් පුඹලා කියනවා නම් ඒ පිම්බිල්ල මොකද්ද? මෝඩකමක් කිව්වා. මෝඩකමක් කිව්වා. ඔර මතකද මට මතක හැටියට වෙනිසියුලා වෙන්නේ නැති ගිය අවුරුද්දේ ලෝක රූ රැජින වෙනිසියුලාවේ මට මතක හැටියට ලෝක රූ රැජින වෙලා මාසෙද කොහෙද පිළිකාවක් හැදිලා මැරුණා. රූපෙට වෙච්චදී දැක්කනේ ලස්සනම කියලා ඔටුනු පළෙන්දුවා. ඊළඟ සුමානේ පිළිකාව මැරුණා. මේකේ මහා මේ රැවටෙන එක ඉතින් අපි කොච්චර කිව්වත් මේ රැවටෙන ස්වභාවය මේ හිතේ නැද්ද? මේ හිතේ තියෙනවා. හොඳට අතපය හොඳට තියෙන හොඳට මසල්ස් හැදිච්ච කෙනෙක් දැක්කම මොකද හිතන්නේ? හා මෙයා නම් ලෙඩක් නැති හොඳ කෙනෙක්. හොඳට දුවනවා පනිනවා දැක්කම අපිට හිතෙන්නේ කොහොමද? මෙයා නම් ලෙඩක් නැති කෙනෙක්. නමුත් එහෙම එකක් නැහැ. කාටත් තියෙන අවයව තමයි මේ ඇතුලේ කාගෙත් තියෙන අක්මාව වකුගඩු පෙනහලු මේ වනේ තියෙන්නේ බඩවැල් කාටත් තියෙන දේවල් තමයි තියෙන්නේ කාගෙත්. ඉතින් අපිට මේක පේන්නේ ඇතුලේ වැඩ කෑල්ල මැෂින් එක. අපිට පිටින් පෙනිලා තමයි අපි හිතන්නේ එහෙම. ඉතින් බුදුරජාණන් කියන අනේ ස්වාමිනී එතකොට බුදුරජාණන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වදාලා මේ ගැන මොහොතක් හරි ප්‍රතිඥා දෙනවා නම් ඒක මෝඩකමක්. ඒ නිසා ගෘහපතිය මෙහෙම හික්මෙන්ද කිව්වා. කොහොමද හික්මෙන්ද කිව්වේ? පුරුදු වෙන්න කිව්වේ කොහොමද? සිංහලෙන් කියන්න කවන්නේ පාලියේ නේද? කය ලෙඩ වෙද්දී සිත ලෙඩ නොවන්නේය. ආතුර කායස්ස මේ සතු චිත්තං අනාතුරං භවිස්සති. ආතුර කායස්ස මේ සතු ශරීරය මගේ කය ලෙඩ වෙද්දී
චිත්තං අනාතුරං භවිස්සති इति සිත ලෙඩ නොවන්නේය කියලා මේ විදියට පුහුණු වෙන්න කිව්වා. එතකොට ඒක මොකද්ද? පුහුණු වෙන එකක්. එතකොට කියන ස්වාමීනි ඕන් ඔය දහම් කතාව නැමැති අමෘතයෙන් තමයි දහම් කතාව නැමැති අමෘතයෙන් තමයි මං අභිෂේක ලැබුවේ කිව්වා. ඒ සියයා කොච්චර සන්තෝෂයටපත් වෙන්නේ නැද්ද? අර අවවාදයේ අහලා. ඊට පස්සේ අහනවා සාරිපුත්ත මහ රහතන් වහන්සේ අහනවා සියයාගෙන් නහි පනතං ගෘහපති පටිභාසි තම් භගවන්තං උත්තරීන් පටිපුච්චිතුම්. ගෘහපතිය ඔබට මෙහෙම ආයමත් ප්‍රශ්න කරන්න අදහසක් ආවේ නැද්ද? කිත්තාවතානකෝ බන්තේ ආතුර කායෝ චේව හෝති ආතුර චිත්තෝච. භාගතුන් වහන්සේ කෙනෙක්ට කය ලෙඩ වෙද්දී හිත ලෙඩ වෙන්නේ මොන කරුණු මතද කියලා අහන්න හිතුනේ නැද්ද? කය ලෙඩ වෙද්දී සිත ලෙඩ වෙන්නේ මොන කරුණු මතද කියලා අහන්න හිතුනේ නැද්ද? කිත්තාවතාච පන ආතුර කායෝහි ච හෝති නොච අන ආතුර චිත්තෝ. ඒ වගේම කෙනෙකුගේ කය ලෙඩ වෙද්දී සිත ලෙඩ නොවී තිබෙන්නේ මොන කරුණු මතද කියලා අහන්න හිතුනේ නැද්ද කියලා අහනවා. බලන්න ප්‍රඥාව. සාරිපුත්ත මහ රහතන් වහන්සේ ඒ වෙලෙම අර උපාසකගෙන් අහනවා ගෘහපතිය ඔබට භාග්‍යවතුන් වහන්සේගෙන් මෙහෙම අහන්න හිතුනේ නැද්ද? මොකද්ද? කය ලෙඩ වෙද්දී සිතත් ලෙඩ වෙනවා නම් ඒ කොහොමද? ඊළඟට කය ලෙඩ වෙද්දී සිත ලෙඩ වෙන්නේ නැත්නම් ඒ කොහොමද? එතකොට කියනවා අනේ ස්වාමීනි අර රසියා කියනවා අනේ ස්වාමීනි දුර ඉඳලා හරි මං එන්න ආසයි අපගේ සාරිපුත්යන් වහන්සේ ළඟට ඕකේ අර්ථය අහගන්න කියනවා. අනේ ස්වාමීනි මං දුර ඉඳලා හරි එන්න ආසයි අපගේ සාරිපුත්යන් වහන්සේ ළඟට ඒ කතාවේ ආර්ථය අහගන්න ඒකේ තේරුම අහගන්න මං එන්න ආසයි කියලා. අනේ ස්වාමීනි මට මේ ඔය වදාරපු කාරණේ ඕක තේරුම මට කියලා දෙනසේක්වා කිව්වා. හරි ලස්සනනේ ඒ කාලේ ගිහි මිනිස්සුයි පැවිදි උත්තමයන් වහන්සේලා අතර සම්බන්ධය නේද? කාලයාගේ ඇවෑම කොච්චර වෙනස් වෙනවද බලන්න නේද? මේවා වෙනස් වෙලා ගිහිල්ලා දැන් ටික ටික මේක ලෝකෝත්තර පැත්තටද යන්නේ ලෞකික පැත්තටද? ටිකක්ද ගොඩක්ද? 100% සම්පූර්ණයෙන්ම යන්නේ 100%ක්ම යන්නේ ලෞකික පැත්තට. ගියාට පස්සේ මේ වටිනාකම නැතු යනවා. ඊට පස්සේ කියන්නේ අයිතුකම් කතාවෙන් ඉවර වෙනවා. ඊට එහා මේ ධර්ම කතාවක අවශ්‍යතාවය නැතු යනවා. ඒක දැන් බලන්න මේක ලස්සන වටිනාම කතාවක් නෙමෙයි යන්නේ. භාග්‍යතුන් වහන්සේගේ අමෘතය මොකද්ද? භාග්‍යතුන් වහන්සේ වදාළනේ අමෘතයක්. මොකද්ද මේ අමෘතේ? කය ලෙඩ වෙද්දී ආතුර කායස්ස මේ සතු. භාගේ කය ලෙඩ වෙද්දී චිත්තං අනාතුරං භවිස්සති. සිත ලෙඩ නොවි තිබෙන්නේය. ඔන්න භාග්‍යතුන් වහන්සේගේ අමෘතය. අමාව. දහම් අමාව භාග්‍යතුන් වහන්සේගේ. ඊට පස්සේ මේ දහම් අමාව හිස මත තියාගෙන මේ නකුල ගෘහපති ධර්මසේනාධිපතීන් වහන්සේ බැහැ දකින්න ගියේ.
දැන් ධර්මසේනාධිපතින් වහන්සේ ඒකට තව කොටසක් එකතු කළා. කොහොමද ඇහුවේ? ගෘහපති ඔබට හිතුන්නේ නැද්ද මේකට භාග්‍යවතුන් වහන්සේ එහෙම වදාරාම ඔබට හිතුන්නේ නැද්ද මේ විදිහේ කාරණයක් අහන්න? මොකද්ද? ස්වාමීනි, කාය ලෙඩ වෙද්දී සිතත් ලෙඩ වෙනවා නම් ඒ කොහොමද? ඊළඟට කාය ලෙඩ වෙද්දී සිත ලෙඩ වෙන්නේ නැත්තම් ඒ කොහොමද කියලා ඔබට අහන්න හිතුන්නේ නැද්ද? එතකොට මොකද්ද සාරිපුත්යන් වහන්සේට ලැබිච්ච පිළිතුර? අනේ ස්වාමීනි, ගොඩාක් දුර ඉඳලා හරි මම මේ කතාවේ තේරුම අහන්න අපේ ධර්මසේනාධිපතින් වහන්සේ ළඟට එන්න කැමතියි. අනේ මට මේ කාරණේ තේරුම කියලා දෙන්න. එතකොට කියනවා සාරිපුත්යන් වහන්සේ, එහෙනම් ගෘහපතිය හොඳින් අහගන්න. හොඳින් නුවණින් සලකන්න. මං කියලා දෙන්නම් කිව්වා. හොඳින් අහගන්න, නුවණින් සලකන්න කියලා දෙන්නම්. ගෘහපතිය, ඔබ දන්නවාද ශරීරය ලෙඩ වෙද්දී සිත ලෙඩ වෙන්නේ කොහොමද කියලා? දන්නවාද කියලා අහලා ඔන්න කියා දෙනවා. ගෘහපතිය, ධර්මය අහපු නැති මේ ශාසනයට අයත් නැති කෙනෙක් ඉන්නවා. ධර්මයේ අහපු නැති කියන එක තේරුම අසුතවා. ශාසනයට අයිති නැති පුතුජනෝ. අසුතවා කිව්වේ ධර්මය අහපු නැති. පුතුජනෝ කිව්වේ ශාසනයට අයිති නැති. ඒතර ශාසනයට අයිති නැති කෙනාට මොකද්ද කියන වචනේ? පුතජන. දැන් ධර්මයෙන් බැහැර හැමෝටම කියන වචනේ මොකද්ද? පුතජන. දැන් තමන් ගැන තමන් කියනවා නම් පුතජන කියලා. ඒතර තමන් අසෘතවත් කෙනෙක්. අසෘතවත් කිව්වේ ධර්මයේ ඇසූ නැති. පුතජන කිව්වේ ශාසනයට ආයිති නැති. අසෘතවා පුතුජනෝ. අසෘතවත් පුතජනය. ඒ කිව්වේ ධර්මයේ අහලා නැති, ගෞතම සාසනයට පැමිණිච්ච නැති. ගෞතම සාසනයට පැමිණෙනවනේ ක්‍රම 4කින්. එක්ක භික්ෂුවක් වශයෙන් පැමිණෙනවා ශාසනයට. එහෙම නැත්නම් භික්ෂුණියක් වශයෙන් පැමිණෙනවා ශාසනයට. එහෙම නැත්නම් උපාසක කෙනෙක් වශයෙන් පැමිණෙනවා. උපාසිකාවක් වශයෙන් පැමිණෙනවා. එතකොට ඒගොල්ලෝ පුතඥන නෙමෙයි. ඒගොල්ලෝ ශ්‍රුතවත්. ධර්මය අහලායි ඒක වෙන්නේ. ධර්මය අහලා නැත්නම් එයා ඒ පිට තමයි. පුතඥන. පුතඥන කියන්නේ ශාසනයෙන් පිට. අරියාණං අදස්සාවි. ආර්යයන් ධර්මයේ තුලින් දකින ආර්යයන් දැකලා නැහැ. ආර්ය ධම්මස්ස අකෝවිදු. ආර්ය ධර්මයේ තේරුම් ගන්න දක්ෂත් නැහැ. කෝවිද කියන්නේ දක්ෂ, අකෝවිද කියන්නේ අදක්ෂ. ආර්ය ධම්මේ අවිනීතෝ. ධර්මයේ විනීත කියන්නේ හික්මුණු, අවිනීත කියන්නේ නොහික්මුණු. දනුත් කියන අර ළමයා හරිය අවිනීතයි අර කෙල්ල කියන. ඒකේ තේරුම මොකද්ද? කිසි හික්මීමක් නැහැ. ධර්මයට ආපු නැති එක්කෙනාගේ ස්වභාවය තමයි අසුතවා පුතුජනෝ. ආශ්‍රුතවත් පුතග්ජන. අරියාණං අදස්සාවි. ආර්යයන්ගේ දර්ශනේ ලැබලා නැහැ. අරිය ධම්මස්සාකෝ විදෝ. ආර්ය ධර්මයට අදක්සයි. ආර්ය ධම්මේ අවිනීතෝ. ආර්ය ධර්මයක හික්මිලා නැහැ. ඒ කිනාගේ ඊළඟ ස්වභාවය ඒකම තමයි උන්වහන්සේ විස්තර කරනවා. සත්පුරිසාණං අදස්සාවි. සත්පුරුෂයන් අඳුරන්නේ.
ඒ කෙනාගේ ලක්ෂණය මොකද්ද? සත්පුරුෂයන් ආඳුනන්නේ. සත්පුරුෂ ධම්මස්ස අකෝවිදෝ. සත්පුරුෂ ධර්මයේ තේරුම් ගන්න දක්ෂත් නැහැ. සත්පුරුෂ ධර්මයේ තේරුම් ගන්න දක්ෂ නැහැ. සත්පුරුෂ ධම්මේ අවිනීතෝ. සත්පුරුෂ ධර්මයක හික්මිලත් නැහැ. එතකොට ඒ ශාසනයෙන් පිට කෙනාගේ ලක්ෂණ ටික පෙන්වන්නේ. ශාසනයෙන් පිට කෙනාගේ ප්‍රධානම ලක්ෂණය මොකද්ද? අසුතවා. අසෘතවා කිව්වේ ධර්මය අහලා නැහැ. දැක්කද මං කිව්වේ අර ධර්මය අහලා නැති දූට වෙච්ච දේ. ධර්මය අහලා නැති දූ තාත්තට මොකද්ද කිව්වේ? අනේ තාත්තේ දාලා යන්න එපා. ඔයා යනවනම් ආයේ මගේ කුසට එන්න කිව්වා. ආවා. පෙරේතය වෙලා. දැන් මොකක්ද හේතුව මේ? අසෘතවත් බව. ධර්මය නොඇසූ බව. ධර්මයෙන් නොදන්නා බව. ධර්මයෙන් නොඇසූ කෙනාගේ ලක්ෂණය මොකද්ද? පුතුජන. බොහෝ ජනයාගේ පුතු කියලා කියන්නේ බොහෝ. බොහෝ ජනයාගේ ආකල්පය තුල ඉන්නේ. මොකද්ද බොහෝ ජනයාගේ තියෙන ආකල්පය? පේන දේ පස්සේ දුවනවා. බොහෝ ජනයාගේ ආකල්පයක පේන දේ පස්සේ දුවනවා. එතකොට බොහෝ ජනයාගේ ආකල්පය කවුරු හරි කෙනෙක්ව අදහන්න දුවනවා. ඒකයි. අසෘතව පුතුජනෝ. අසෘතව පුතජන. එතකොට මේ අසෘත පුතජනයාගේ ස්වභාවය මොකද්ද? අරියාණං අදස්සාවි. ආර්යයන් දකින්නේ. අරිය ධම්මස්ස අකෝවිදෝ. ආර්ය ධර්මයට දක්ෂ නැහැ. ආර්ය ධම්මේ අවිනීතෝ. ආර්ය ධර්මෙහි හික්මිලා නැහැ. ඊළඟට සත්පුරිසාණං අදස්සාවි. සත්පුරුෂයන් අඳුනන්නේ. දැන් සත්පුරුෂයා මෙයා අසත්පුරුෂයා කියලා හඳුනගන්නේ සත්පුරුෂයා විතරයි. ඒක අසත්පුරුෂයාට කරන්න පුළුවන් එකක් අසත්පුරුෂයාට බෑ කරන්න. අසත්පුරුෂයා සත්පුරුෂයා දන්නෙත් නැහැ. අසත්පුරුෂයා දන්නෙත් නැහැ. කල්යාණ මිත්‍රයා දන්නෙත් නැහැ. Tamanට තෑග්ගක් දුන්නොත් කවුරුත් සත්පුරුසයි. Tamanට සලකනවා නම් අතත් එහෙමනේ මේ ලෝකේ තියෙන ওই වචනේ පාවිච්චි වෙන්නේ. සප්පුරිසානං අදස්සාවි සප්පුරිස ධම්මස්ස අකෝවිදෝ. සප්පුරිස ධම්මේ අවිනීතෝ. සත්පුරුෂ ධර්මයේ හික්මෙන්නේ. ඔන්න සාරිපුත්ත මහරහතන් වහන්සේ පෙන්වා දුන්න මේ බුදුරජාණන් වහන්සේ තමයි මේක පෙන්වා දුන්නේ. ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේ ආයමත් ඒක දැන් මෙයාට කියනවා. කාටද මේ කියන්නේ? නකුල ගෘහපතියාට. මේ මොකක් විස්තර කරන්න කියලාද මේ කොටස කියන්න උනේ? කාය ලෙඩ වෙද්දී සිත ලෙඩ වෙන්නේ කොහොමද කියන එක තෝරන්න. කියනවා රූපං අත්තතෝ සමනුපස්සති. එතකොට යාට රූපේ පේන්නේ තමා වගේ. රූපේ කිව්වේ මොකද්ද? මේ රූපේ. මොකද්ද මේ රූපේ කිව්වේ? රුප්පතීතිකෝ භික්කවේ තස්මා රූපන්ති වොච්චති. නැසී වෙනසී යන හේයින් මෙයට රූපය කියලා කියනවා. එතකොට මොකද්ද මේ රූපේ? මොකෙන් හටගත්තු එකක්ද? පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු. මෙයින් හටගත්තු රූපේ. එතකොට දැන් මේ සතර මහා ධාතුගෙන් හටගත්තු රූපේ කියලා අපි දැනගත්තේ කොහොමද? අපිට ඇහුණා. මොකක්ද ඇහුනේ? භාග්‍යතුන් වහන්සේගේ ධර්මය ඇහුණා. ඒ ධර්මයේ නේද විස්තර වෙන්නේ. ඒ ධර්මයේ ඇහුවාම ශ්‍රුතවා. ඒක ඇහුවේ නැත්තම්
අශෘතවත්. ඒ අහපු නැති එක්කිනා දන්නේ නැහැ මේ සතර මා ධාතුකින් හටගත්තු එකක් කියලා. පේනවා. අපිට පේන්නේ නැද්ද පොඩි ළමයි මැරෙනවා. තරුණ වයසේ අය මැරෙනවා. දැන් මේ තරුණ වතුර ගිල්ල මැරෙනවා, ඇක්සිඩන්ට් වෙලා මැරෙනවා. පාර යනකොට හැප්පිලා මැරෙනවා. පේන්නේ නැද්ද අපිට? පේනවා. එතකොට මහලු වයසේ අය මැරෙනවා. පේන්නේ නැද්ද? පෙවුනට ඒ මොනවා පෙවුනත් අපි ප්‍රඥාවෙන් විමසන්නේ. ඇයි ප්‍රඥාවෙන් විමසන්න ඕන කාරණා අපි අහලා නැහැ. එතකොට අසුතවත් පුතඥයාට මොකක්වත් නැත්තම් එයා රූපය ගන්නෙ කොහොමද? තමා කියලා ගන්නවා. රූපේ තමා කියලා ගත්තාම පැටලෙනවා. පැටලිල්ලක් විසඳන්න බෑ. මාගන්දියා හරි ආඩම්බරෙන් හිටියා. තමන්ගේ රූපය ගැන බුදුරජාණන් වහන්සේ මාගන්දියාගේ දෙමාපියන්ට කිව්වා මේ රූපය අසූචි පුරෝපු පිටින් කැටයන් කරපු භාජනයක් වගේ කලයක් වගේ කිව්වා. මේක පයින්වත් ස්පර්ශ කරන්න කැමති නෑ කිව්වා. මේ ඇත්තක්ද බොරුවක්ද කිව්වේ? ඇත්තක් කිව්වේ. නමුත් ඒ ඇත්ත වැදුනේ කොහොමද? මට බැන්නා කියලා. ඒක කොහොමද? එයා ගත්තේ කවුද ඒක ගත්තේ එහෙම? මාගන්දියා. මාගන්දියාගේ අම්මයි අප්පුච්චයි. ඒ කොහොමද එහෙම වුනේ කියලා ප්‍රශ්න කළා. අන්න ප්‍රඥාවට ඉඩ ලැබිච්ච හැටි. අම්මයි අප්පච්චි අනාගාමී වුණා. එකම පවුලේ දූ නිරේ ගියා. නිරයන්න හේතුනේ මොකද්ද? ගත්ත රූපය තමා කියලා ගත්තට පස්සේ තමන් ඒකෙන් මොකද අපේ හිතේ තියෙන පින්වත්නි විශාල අනතුරක්. මොකද්ද කියන්නේ? අපිට තියෙන විශාලම අනතුර ලොකුම අනතුර මොකද අපිට තියෙන? තෘෂ්ණාව තමයි ලොකුම අනතුර. මේ තෘෂ්ණාවෙන් අපිට මොකද්ද මේ තෘෂ්ණාවට මුල් වෙන්නේ? ඒ තෘෂ්ණාවක් තියෙනවනේ. මේ තෘෂ්ණාවට මුල මොකද්ද? ආස්වාදී මෙනෙහි කිරීම. මොකද්ද තෘෂ්ණාවට මුල? ආස්වාදී මෙනෙහි කිරීම. ආස්වාදී මෙනෙහි කරන්න ආස්වාදනීය කරුණටමයි හිත යන්නේ. මම කියන දේ ඇත්තද බොරුද? ආස්වාදී මෙනෙහි කරන අපි කියමු අපි ඇහෙන් දකින රූපයක්. මේ රූපේ තුල අපේ හිත පිනා යනවා. එතකොට ඒ රූපේ සන්තෝෂයක් ඇති වෙනවා. ඒක ආස්වාදේ. එතකොට මේ ආස්වාදයේ තික්ක තෘෂ්ණාව තමයි තියෙන්නේ. එතකොට අපි ආයමත් ආස්වාදේ ලබා දීපුයි අරමුණ හිතින් මෙනෙහි කරනවා. කරනවාද නැද්ද? කරනවා. මේක තමයි හිතේ තියෙන භයානකකම. අපිට ශබ්දයක් ඇහෙනවා. මේ ශබ්දයේ තුලින් අපි පිනා යනවා. පිනා ගියාම ඒ පිනා යෑම තමයි ආස්වාදේ. එතකොට යම් ශබ්දයකින් ඒක හම්බ වුණොත් අපි මොකද ආයමත් කරන්නේ? ඒ ආස්වාදය මෙනෙහි කරනවා. ඉතින් එතකොට අපිට සුවඳක් එනවා. ඒ සුවඳෙන් අපි පිනා යනවා. එතකොට මොකද වෙන්නේ? ඒකම ආයත අපි ඒ ආස්වාදයෙන් මෙනෙහි කරනවා. අපි යම් කිසි කෑමක් කනවා. ඒකේ රසයක් තියෙනවා. ඒ රසයෙන් අපි ආස්වාදයක් විඳිනවා. ඊට පස්සේ අපි ආයමත් ඒ රසය ඒ ආස්වාදේ මෙනෙහි වෙනවා. මෙනෙහි කරනවටත් වඩා මේක දැන් ඔටෝ වෙනවා. එච්චර මේ හිත මේකට ඇබ්බැහි වෙලා. අපිට කයට පහසක් දැනෙනවා. මේ සම්බන්ධයෙන් අපිට උන ආස්වාදයක් එනවා. ඒතර ආස්වාදය අපි මෙනෙහි කරනවා. මේ සම්බන්ධයෙන් අපිට හිතට එනවා චිත්‍ර. මෙනෙහි කරනවා. උන ආස්වාදයක් එනවා. ආස්වාදෙ මෙනෙහි මේක තමයි භයානක එක. මේක වෙන්නේ මොකෙන්ද? තෘෂ්ණාවෙන්. මේක තනිකරම කරන්නේ තණ්හාවෙන්.
දැන් අපි කියමු දැන් මේ විදිහට ආස්වාදේ දැන් ඔබට නිකන් මේක තේරුම් ගන්න කියන්නේ දැන් ඔන්න අපි ආස්වාදයේ මෙනෙහි කරන්න පුරුදු වෙච්ච සත්වයෝ. හරිද වැරදිද? හරි. එතකොට මේ පුංචි කාලේ ඉඳලා අපි මේ ආස්වාදනීය, ඒ කියන්නේ ආස්වාදේ ඇති කළා දෙන්නේ යම් රූපයකින් නම් අපි ඒක මෙනෙහි කර කර ඉන්න පුරුදු වුණාද නැද්ද? පුරුදු වුණා. ආස්වාදය ඇති වෙන්නේ යම් ශබ්දයකින් නම් ඒක මෙනෙහි කර කර ඉන්න පුරුදු වුණාද නැද්ද? පුරුදු වුණා. ආස්වාදයේ ඇති වෙන්නේ යම් සුවඳකින් නම් ඒක මෙනෙහි කරන්න පුරුදු වුණාද නැද්ද? පුරුදු වුණා. ආස්වාදයේ ඇති වෙන්නේ යම් රසයකින් නම් මේ රසය මෙනෙහි කරන්න අපි පුරුදු වුණාද නැද්ද? පුරුදු වුණා. ආස්වාදයේ ඇතිවන්නේ යම් පහසකින් නම් ඒක මෙනෙහි කරන්න අපි පුරුදු වුණාද නැද්ද? පුරුදු වුණා. ආස්වාදයේ ඇති වෙන අරමුණු අපි හිතින් මව විඳින්න පුරුදු වුණාද නැද්ද? මේ පුරුද්ද තෘෂ්ණාවෙන් ඇති වෙච්ච එකක් නෙමෙයිද? මේක තෘෂ්ණාවෙන් ඇති වෙච්ච එකක්. තෘෂ්ණාව කියන්නේ දුකට හේතුවද නැද්ද? මේ තෘෂ්ණාවෙන් ඇති වෙච්ච පුරුද්ද දිගින් දිගටම පුරුදු කර කර හිටපු කෙනෙක් මැරෙනවා. මැරුණට පස්සේ එයාගේ පින්බලයක් නැත්තම් ඒකෙන් ඉහළට යන්න එයා ඒකෙම ගිලෙන්නේ නැද්ද? ගිලෙනවා. එතකොට මම කිව්වේ ඒක දැන් ඔන්න ඒකේන පුරුදු වෙලා තියෙන ආස්වාදයේ මෙනෙහි කරන්න. අපි කියමු එයා ප්‍රේතාත්මය උපන්නා. ප්‍රේතාත්මය උපදින්නේ ඇයි? සිතේ ස්වභාවය පටු වීමෙන්. සිතේ ස්වභාවය පටු වෙන්නේ ඇයි? ධර්මයේ නැතිකමින්. එතකොට සිතේ ස්වභාවය පටු වෙලා උපන්නට පස්සේ අපි කියමු මෙයා ආස්වාද දරුවෝ දකිනවා. දරුවන්ගෙන් ආස්වාදෙ මෙනෙහි කර හිටපු කෙනෙක් පෙරේතෙක් වෙනවා. දැන් මෙයාට පුළුවන් ද මේක ඉක්මවා යන්න? බෑ. ඊට පස්සේ ආ ගිහිල්ලා දරුවෙකුගේ ඇඟට රිංගනවා. එතන කරන්නේ ආස්වාදයේ මෙනෙහි කරන එක. ඒ ළමයා කාලා ඒ දරුවා කන බොන දේවල් ඔන්න ඇඟ ඇතුළට එනවා. එයා අනේ මගේ මේ දරුවා කන දේවල් මේ කොච්චර ෂෝක්ද. දැන් එයා ආස්වාදෙ මෙනෙහි කරලා අර පෙරේතයන්ගේ ඉන්නවා. දැන් මේකත් එක්ක දරුවා අපි කියමු ලෙඩ වෙනවා. දුකටපත් වෙනවා. ඉතින් එයා ගෙදරට කියනවා මෙහෙමයි දැන් පෙරේතයා විසිලා කියනවා මෙහෙමයි මට යන්න ඕනේ. දානයක් දීපන්. මේ බොරු කියන්නේ. ඇයි මේ මිනිස්සුම සේව් කරන්න. අපි ඇත්තටමත් යන්න ඕන කියමු. ඔන්න දානයක් දෙන. දාන දෙල මෙයා ඈතකට යනවා. ඇඟින් අයින් වෙලා. ගිහිල්ලා මොකද කරන්නේ? ආයෙත් ආස්වාදයේ මෙනෙහි කරනවා. පුරුදු වෙච්ච එක. කරපු ගමන් ආයෙත් ඇඟි ගැලවෙන්න බෑ. ලීසි නෑ ගැලවිලි. තෘෂ්ණාවට පුරුදු වෙච්ච හිත ලාමක අරමුණු විඳින්න පුරුදු වෙච්ච හිත ඒයින් මගහරෝ ගන්න ධර්මය ගන්න බැරි නම් ඒකටම මේ හිත යනවා. ඉතින් මේ ස්වභාවය නිසයි මේකෙන් ගැලවෙන්න බැරි. තෘෂ්ණාවේ ස්වභාවය නිසා. සමහර කෙනෙක් ආස්වාදයේ විඳින්න පුරුදු වෙනවා තමන් හදාපු ගේ දොර ගැන. මමයි මේක හැදුවේ ගඩොල් පිට ගඩොල් තියලා. මමයි මේක හැදුවේ. මම බොහොම දුකසේ සල්ලි හම්බ කරලා මම මේක කළේ. මම අවසාන මොහොතේ මේ ගෙදර ඉන්න ඕනේ. මම මේක තමයි හුස්ම ටික යවන්න ඕනේ. ධර්මයේ දන්නේ නැති අය එහෙම හිතනවාද නැද්ද? හිතනවා. ඔන්න එයා මැරිනවා. එතකොට මැරින්නේ පළල් හිතින්ද පටු සිතින්ද? පටු සිතියා හිමින් කොටු වෙනවා. එයාගේ කල්පනාව කොටු වෙලා පුංචි වෙනවා අර බිත්ති හතරේ. ඊට පස්සේ මැරිලා ඕම් පෙරේතෙක් වෙනවා. දැන් ගෙදර කට්ටියට කරදරයි මෙයාට එක්ක. ගෙදර කට්ටිය දානයක් දීලා පින් දීලා කියනවා අනේ ගෙදරින් අයින් වෙලා යන්න. එනං ඔබලට පාඩුවේ හිටහල්ලා මං යන්නම් කියලා ඔන්න ගෙයින් යනවා කියමු.
ගියාට එයාට තියනොද යාටම කියලා සිතවිලි ස්වභාවයක් හසුරව ගන්න නෑ. අයි පටු සිත තියෙන්නේ. ආයි මෙනෙහි කරන ආස්වාදේ. ආයි ගෙදර. එහෙම නොවෙන්න නම් යා කාගේ හරි බල සම්පන්න දෙවියෙකුගේ යටතට යන්න ඕනේ. ගියාම යා නීතියක් දාන ඔබ යන්න බෑ. එහෙම බේරුණොත් තමයි. ඒතර බලන්න මේ කොච්චර තෘෂ්ණාවෙන් ලැබෙන දේවල්. මොකෙන්ද මේ උපදවන්නේ මේවා? තෘෂ්ණාවෙන්. ආස්වාදනීය ආස්වාදය ඇති කරන දේවල් ගැන රූපං අත්තතෝ සමනුපස්සති. සතර මහා ධාතුකින් හටගත්තු දේවල් තමා කියලා හිතනවා. තමා මේක ඉක්මවා ගියොත් මේ සසර පුරා ආපු දුක් කන්දරාව සිඳිලා යන්න පටන් ගන්නවා. මේ මහා දුක් සයුර සිඳිලා යන්න පටන් ගන්නවා. රූපං අත්තතෝ සමනුපස්සති. රූපවන්තං වා අත්තානං. එහෙම නැත්නම් එයා හිතනවා රූපයෙන් තමයි තමා හැදිලා තියෙන්නේ. තමා හැදිලා තියෙන්නේ රූපයෙන්. එහෙම නැත්නම් හිතනවා අත්තනිවා රූපං. තමා තුල තමයි රූපේ තියෙන්නේ. එහෙම නැත්නම් හිතනවා රූපස්මින් වා අත්තානං. රූපේ තුල තමයි තමන් ඉන්නේ. එයි කොහෙන් ගත්තත් මෙයා මොකද්ද ගන්නෙ? තමා කියලා එකක්. තමන් කියලා එකක් ගන්නවා. ඒක සිඳ බිඳ ගන්න නම් තමා කියලා එකක් නැහැ කියලාම රූපේ වැටෙන්න ඕනේ. එතකොට තමයි ඒක යා අර්ථය නිරවුල් කරගන්නේ. සාරිපුත්යන් වහන්සේ වදාලා අහං රූපං මම රූපන්ති පරිඋත්ථාසී හෝති. මගේ හිතෙන් ඉස්මතු වෙලා එනවා මගේ රූපය. මමයි රූපේ. මමයි රූපේ. මේ ඇඟ මගේ. මේ ඇඟ මම කියලා එනවා. එතකොට කවුරු හරි ඔබට බැන්න කියමි. ඔයාගේ හැටි බැන්න කියමි. කැත කියලා බැන්න කියමු. මේ දුවලා ගිහිල්ලා කණ්ණාඩියෙන් බලන හැබැයිට මං කැතද බලද්දි මෙයාට පේන්නේ කැතට නෙමෙයි. මෙයාට තමා පේන්නේ කොහමද? ලස්සනට. තමා දැක මේ මට මරම කිව්වනේ. තරහ ගන්නවාද නැද්ද? ගන්නවා. ඉතින් මේ රූපේ මම මේ රූපේ මගේ කියලා ගත්තාම තං රූපං විපරිණමති. ඒ රූපය වෙනස් වෙයි. කෙස් පැහිලා යනවා. ඇස් පේන්නේ නැතු යනවා. කන් ඇහෙන්නේ නැතු යනවා. කන කෑමේ රස දැනෙන්නේ නැතු යනවා. ඇඟපත වාරු නැතු යනවා. යනකට මොකද වෙන්නේ? රූපේ වෙනස් වෙනකොට මෙයාට ශෝක වැළපීම දුක් දුම්නසට ගන්නවා. අනේ මං ඉස්සර හොඳට ඇවිද්දා. මං ඉස්සර හොඳට පොත්පත් කියෙව්වා. මට ඉස්සර හොඳට ඇහෙනවා. මං ඉස්සර හොඳට ආවා ගියා. මගේ දේවල් මම තනියම කරගත්තා. අනේ මට දැන් බෑ කියලා මොකද කරන්නේ? ශෝක වෙන්න පටන් ගන්නවා. මේක තේරුම් ගන්නෑ මේ කයේ ස්වභාවයයි මේ රූපයේ ස්වභාවයයි කියලා තේරුම් ගන්නෑ. හොඳට මතකයි මට මේ ඔන්න කුසල චිත්ත අසනීපයි කිව්වහම තද්ද බල අසනීපයක් කියලා අමාරුයි කියලා උඩ බුද්ධ ගයාවේ මට කෝල් එකක් ආවා. එතකොට මට නිකන් ඊට පස්සේ මම හිතන්නේ නෑනේ මේ තරුණ කෙනෙකුට එකපාරට මෙහෙම වෙයි කියලා. ඊට මං කිව්වා එහෙනම් දෙන්න මේ එතන ළමෙක් කතා කළේ. මං කිව්වා දෙන්න කෝල් එක කියලා. කතා කරගන්න බෑ කිව්වා. එතකොටයි මට තේරුනේ වැඩි ගැස්සිලා කියලා. ඊට පස්සේ මං ඉක්මනට මෙහින් ස්වාමීන් වහන්සේලා දෙන්න මං පිටත් කළා. මං එවෙලම කෑ ගහලා කිව්වා එහෙනම් ඔතන තියන්න එපා ඉක්මනට පැට්නා ආරම්පලයන් කියලා. පැට්නා ගෙනිච්චා එදාම.
පැටනගෙන ගිහිල්ලා දැන් පැටන යනකොට ඉතින් වාහනට ඇවිදගෙන නැග්ගා. නැගලා පිටත් වුණා. එතකොට මෙහෙම පිටත් කළා මම පැටනවලට ස්වාමීන් වහන්සේලා. පිටත් කළා මං කිව්වා ගියපු ගමන් මට කෝල් එකක් දෙන්න. ඉස්පිතාලේදී මට කෝල් එකක් දීලා කිව්වා තත්ත්වේ සතුරුදායක නෑ. අමාරුයි. ඒ වෙද්දිත් කතා බස් කරනවා. එතකොට ඊට පස්සේ පැට්නාවලදී මෙයාට ඔක්සිජන් දෙන්න ගත්තා. හුස්ම ගන්න අමාරු. එතකොට අමාරුවෙන් කොමාරි ෆ්ලයිට් එකක් හරි ගස්සගෙන පැට්නා වලින් දිල්ලි වලට ගෙනාවා. ලංකාවට ගේන්න බැලුවි ලංකාවට ගෙන්න ගන්න බෑ. අමාරුයි. දිල්ලි ඉස්පිතාලට ඔන්නේ ඇතුල් කළා. ඉතින් මම මෙහින් අමාරුවෙන් ටිකට් හදාගෙන මම දිව්වා දිල්ලියට. ඊට පස්සේ දිල්ලියේදී අර ඔක්සිජන් දැම්මහම මේ පෙනහළු වලින් ඔක්සිජන් ගන්නෙ නෑ. දැන් බලන්න මේ දවස් 2යි 3යි. කොහොමද ඒ උනේ? ඔය සෙංගමාලේ හැදුනහම මේ බුද්ධගයා පළාතේ ගොඩාක් ඒගොල්ලන්ට ගොඩේ බෙහෙත් වර්ග තියෙනවා. ඒ මිනිස්සු ගොඩේ බෙහෙත් බොනවා. එක බෙහෙතක් තියෙනවා ඒක නස්නේ කරන්න ඕනේ. නස්නේ කරාම හෙම්බිරිස්සාවක් වගේ එකක් ඇවිල්ලා සෙම යනවා ගිගම සනීප වෙනවා. ඒ රටේ මිනිස්සුන්ට ආදරේ වැඩි කමට එක මිනිස්සෙක් කියලා එයාට නස්නේ කළා. නස්නේ කරපු ගමන් හෙම්බිරිස්සාව හැදිච්ච ගමන් මේ නියුමෝනියාව හැදුනා. දැන් බලන්න කරන්න ගියේ මොකද්ද? උනේ මොකද්ද? එතකොට කිඩ්නිය මොකද්ද? ආත්මාව නරක වේගෙන එනවා. කිඩ්නි නරක වේගෙන එන අතරේ නියුමෝනියාව වගම පෙනහළු නරක වුණා. ඊට පස්සේ එහි දොස්තර මහතුරු කිව්වා මෙයාට සාමාන්‍ය ඔක්සිජන් එකකින් ගන්න බෑ. සානීප කරගන්න අපි මේක කළා හරියන්නේ නැහැ. ඒතර මං ලංකාවේ එතකොට මං මතක හැටියට මම මේ මහන්සි වෙනවා මං ටිකට් හදාගෙන ඒ දුවන්න. එතකොට මේ මට කතා කරලා කිව්වා මෙහෙම ડોක්ටර්ස්ලා අවසර ඉල්ලනවා මේ බුගුරෙන් බටයක් දාලා පෙනහළු වලට කෙලින්ම ඔක්සිජන් යවන්න. මං හා කිව්වා. ඊට පස්සේ දැන් මම යද්දි උගුරෙන් බටේ දාලා පෙනහළු වලට අමාරු ඇති. බටයක් උගුරේ හිර වෙලා තියෙනකොට. ඉතින් ගිහිල්ලා දැන් ගියාම මං කිව්වා ඉතින් මං ඇවිල්ලා කියලා. එතකොට ඇස් අරින්න අමාරුයි. එතකොට මට තේරුණා නිකන් දුකටපත් වෙච්ච මූණක් පෙන්නුවා. අංක දුකටපත් වෙන්න එපා. දැන් අපි කතා කරපු රූපේ ගැන මේ සිද්ධ වෙන්නේ කිව්වා. මේ රූපය අපි අනාත්මයි කියලා කිව්වා. මේ රූපය අනිත්‍යයි කියලා කිව්වා. දැන් බලන්න ඇස් පනා පිටම තමන් අකමැති දේවල් මේ තමන්ගේ රූපෙට තමන් කියලා හිතාගෙන ඉන්න රූපෙට තමන් අකමැති දේවල් මේ සිද්ධ වෙනවා. එයා කී හිටි මම නම් වයසට ගියාම මේ බට ගහනට මම නම් කැමති නැහැ. නමුත් ඒ වෙලාවේ බංකුව මේක කරන්නේ අපි වාට තියෙන ආදරයට බේර ගන්න කියලා. ඒ තරුණ කෙනෙක්නේ. වෛද්‍යවරු කිව්වා මෙයාගේ තරුණකම නිසා මේ එයාගේ ශරීරය යාම හදාගනි. ශරීරයම හදාගනි ඒක. ඒක නිසා බේර ගන්න අවස්ථාවක් තියෙනවා. මම කිව්වා මෙහෙම කියන නිසා කියලා. නමුත් බලන්න මේ තමන් ඒ කියන්නේ ඒ ශරීරයේ අනාත්ම වෙද්දී තමාගේ වසඟයට පවත්වන්න බැරි වෙද්දී දැන් ඒ කුසල චිත්තයට වෙච්ච දේ ඊයේ අද අපිට වෙන්න බැරිද? පුළුවන්. අද තව කෙනෙකුට වෙන දේ හෙට අපිට වෙන්න බැරිද? පුළුවන්. ඒ මේ තියෙන්නේ කාටත් උරුම වෙච්ච කාටත් අයිති එකම ස්වභාවයෙන් යුතු ශරීරයක් නම් ඒ ශරීරයට පොදු නැද්ද ඒක? පොදු දෙයක්. එතකොට මේ ශරීරයක් අපිට ලැබෙන්නේ කොහොමද? දෙමව්පියන්ගේ සම්බන්ධය නිසා මව් කුසේ මව් ගන්න ආහාර පාන ආදී ඕජාව ඇසුරු කරගෙන මේ ශාරීරිය මව් කුසේ වැඩුණා. මව් කුසෙන් බිහි වුණාට පස්සේ මේ ශාරීරිය ටික ටික අපි ගන්නා වූ ආහාර පානයන්ගෙන් වැඩුණා. නමුත් මව් කුසේ හැදිච්ච ශාරීරිය තීරණය ආවේ කොහෙන්ද? කලින් ආත්මෙන්. කලින් ආත්මික ආපු කර්මෙන්.
ඒතර කර්මෙන් දීපු ප්‍රමාණය ඉක්මවන්න පුළුවන් නම් එයා ඉරිදි බල තියෙන කෙනෙක්. ඒ කර්මෙන් දීපු ස්වභාවය ඉක්මවන්න පුළුවන් ඉර්ධිපාද වලට විතරයි. නේද? භාග්‍යවතුන් වහන්සේ වදාරේ නැද්ද? උන්වහන්සේට ඕනනම් කල්පයක්. එහෙම නැත්නම් කල්පයට වැඩි කාලයක් ඉන්න පුළුවන් කියලා. Tamanගේ ශරීරය කුඩු වෙන්න හොරු විසින් කහද්දී මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේට පුළුවන් වුනේ නැද්ද? නැවත ප්‍රකෘතිමත් කරගෙන බුදුජානන් වහන්සේ ළඟට වඩින්න. ඒ ඉර්ධිපාද බලය. එහෙම ඉර්ධිපාදයක් නැති කෙනෙකුට මේ ස්වභාවිකම යන්න බෑ. එතකොට බුදුරජාණන් මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා මේ ශරීරයට මෙහෙම වෙද්දි ශරීරය ගැන මමය මාගේය කියලා මුල් බැසගෙන ඉන්න කෙනාට ශරීරයට নানা ප්‍රකාර දුක් පීඩා ලැබෙද්දී එයා ඒ ශරීරයම වැළඳ ගන්නවා කියනවා. කොහොමද වැළඳගන්නේ? මම ඇයි මට මෙහෙම උනේ? මම කාටවත් වරදක් කළාද? මම දන්න කාලෙක කාටවත් එහෙම කළේ නෑ කිය අඳෝනා කියනවා නෙවෙයිද? කියනවා. වේදනං අත්තනෝ සමනුපස්සිතී. කය විතර නම් මද විඳින දේවලුත් සැප විඳිනවා. දුක් විඳිනවා. සැප දුක් රහිත උපේක්ෂාව විඳිනවා. ඒකත් එයා ගන්නවා මම කියලා. වේදනාව තමා කියලා ගන්නවා. වේදනාත් සමනුපස්සති. වේදනාවන්තං වාත්තං. තමා කියන්නේ විඳින දෙයින් හැදුණු දෙයක් කියලා හිතනවා. එහෙම නැත්නම් අත්නිවා වේදනං. තමා තුල තමයි මේ විඳීම තියෙන්නේ කියලා ගන්නවා. එහෙම නැත්නම් වේදනාය වාත්තානං. විඳීම තුල තමයි තමන් ඉන්නේ කියලා ගන්නවා. ඊට පස්සේ මේ විඳීම මම, විඳීම මගේ කියලා ගන්නවා. හැබැයි මේ වේදනාවේ ස්වභාවය මොකද්ද? විපරිණාමය. වෙනස් වෙවි යනවා. මේ වේදනාව වෙනස් වෙද්දී එයා මගේ කියලා ගත්ත එකනේ දැන් වෙනස් වෙන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? අනේ මට වේදනයි. මගේ මේ කායික නැත්නම් මානසික වේදනාව නැති වෙන්නේ නැහැ. ඇයි මේක මට මෙහෙම උනේ කියලා වැළපෙනවද නැද්ද? වැළපෙනවා. ඊළඟට බුදුරජාණන් මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා සංඥාව. සංඥාව කිව්වේ දැන් මේ ඔක්කොම සංඥා. ඔන්න දැන් අපි ඇස් දෙකෙන් සංඥා ගන්නවා. ඊළඟට කන් දෙකෙන් සංඥා ගන්නවා. ශබ්ද සංඥා. නාසයෙන් සංඥා ගන්නවා. දිවෙන් රස සංඥා ගන්නවා. ස්පර්ශ සංඥා ගන්නවා. කයින් හිතෙන් මේ ඔක්කොම හදලා ගන්නවා. සංඥා. මේ සංඥාවත් තමා කියලා කෙනෙක් අසුත පුතඥයා ගන්නවා. එහෙම නැත්නම් ගන්නවා මේ සංඥාවෙන් තමයි තමා හැදිලා තියෙන්නේ කියලා. එහෙම නැත්නම් ගන්නවා තමා තුළ තමයි සංඥාව තියෙන්නේ කියලා ගන්නවා. එහෙම නැත්නම් සංඥාව තුළ තමයි තමන් ඉන්නේ කියලා ගන්නවා. එතකොට මේ එහෙම ගත්තාම ඊට පස්සේ ආ සංඥාව මගේ. එතකොට මොකද වෙන්නේ? ඕන්න දැන් එයා කෙට්ටු වෙනවා. එතකොට සංඥාව වෙනස් වුණා. වෙනස් වෙනවද නැද්ද? වෙනස් වුණා. හකු බහිනවා, දත් ගැලවිලා යනවා. සංඥා වෙනස් වෙනවද නැද්ද? වෙනස් වෙනවා. ඉතින් එහෙම වෙද්දී අනිත් අය කියන අනේ ඔයා ඉස්සරහම හිටි නෑනේ. මක් වුණාද ඔයාට? මෙයා ආයෙ හිතෙන් අඩා වැටෙනවා. අනේ මට මේ මොකක් හරි වෙලා එහෙනම්. මං ඉස්සර හොඳට හිටියලු. දැන් නැහැලු. කියලා ශෝකයටපත් වෙනවා. මේ සංඥාව
ඒතර සංඥාව වෙනස් වෙනකොට අඬන්න ගන්නවා, වැළපෙන්න ගන්නවා. අනේ ඉස්සර පේන්න හිටියා දැන් නැහැ කියලා. ශෝක වැළපීම හට ගන්නවා. ඊළඟට සංස්කාර දැන් තමන් යම් කිසි පිළිවෙලකින් හිතුවනම් ඒ හිත පිළිවෙල වෙනස් වෙන්න අපිට අවස්ථාවක් ලැබෙන්නේ නැද්ද? ලැබෙනවා. එතකොට ඒක වෙනස් වෙලා යනවා. එකම විදිහට අපිට හිත ඉන්න අවස්ථාවක් මේ ලෝකේ නැහැ. එකම විදිහට යමක් රඳවා ගන්න මේ ලෝකේ කාටවත්ම කවදාවත් කොතනකදීවත් බෑ. එහෙම බෑ. එතකොට සංස්කාරයන් තමා හැටියට සලකනවා. එහෙම නැත්නම් තමා හැදිලා තියෙන්නේ සංස්කාරයන්ගෙන් කියලා. එහෙම නැත්නම් තමා ඉන්නේ තමා තුල සංස්කාර තියෙනවා කියලා. එහෙම නැත්නම් සංස්කාර තුල තමා ඉන්නවා කියලා. එතකොට ඒව වෙනස් වෙද්දී අඩන්න වැළපෙන්න පටන් ගන්නවා. ඊළඟට විඥානේ තමන් කියලා ගන්නවා. එහෙම නැත්නම් ගන්නවා විඥාණයෙන් තමයි තමන් හැදිලා තියෙන්නේ කියලා. එහෙම නැත්නම් ගන්නවා තමා තුල තමයි විඥානේ තියෙන්නේ. එහෙම නැත්නම් විඥානේ තුලයි තමන් ඉන්නේ. දැන් ඔන්න කරුණු එකකට කීයක් තිබ්බද? එකකට 4යි. මොකද රූපය තමා කියලා ගන්නවා. 1යි. ඊළඟට රූපයෙන් හටගත්තු තමා ඉන්නවා කියලා ගන්නවා. 2යි. ඊළඟට තමා තුල රූපේ තියෙනවා කියලා ගන්නවා. 3යි. රූපේ තුල තමා ඉන්නවා කියලා ගන්නවා. 4. ඒතකොට රූපෙට 4යි, වේදනාවට 4යි, සංඥාවට 4යි, සංස්කාරයට 4යි, විඥාණයට 4යි. එතකොට කී 4 5 කීයද? 20යි. ඒ 20ට කියනවා සක්කාය දිට්ඨිය. ඒ 20ටම කියන්නේ සක්කාය දිට්ඨිය. ඒ 20ෙම ඒ 20 ආකාරයෙන්ම කෙනෙකුගේ ජීවිතයේට ඒ ස්වභාවය හටගන්න නැත්තම් එයා මෙනෙහි කරද්දී යට හේතුඵලයක් පේනවා නම් සක්කාය දිට්ඨියෙන් නිදහස්. එතකොට බුදුරජාණන් මේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ ඒ ගෘහපතිට කියනවා නකුල පිටුට ගෘහපතිය ඕන්න උකටයි කියන්නේ කාය ලෙඩ වෙද්දී සිත ලෙඩ වෙනවා කියලා. දැන් බලන්න සාමාන්‍යයෙන් දුක් වේදනා ගැන අපි නිකන් මෙහෙම ගමු. අම්මා කෙනෙකුට උන දරුවෙක් ලැබෙන්න ඉන්නවා. එතකොට දොස්තර ක්ලිනික් යනවා. ගියාම මේ දොස්තර මහතුරු කියනවා දැන් හරි දැන් ලබන සුමානේ බලාපොරොත්තු වෙන්න කියනවා. ලබන බදාද වෙනකොට බබා ලැබෙන්න බලාපොරොත්තු වෙන්න කියනවා. දැන් බලාපොරොත්තු වෙලා ඉන්නවා බදාද බබා හම්බ වෙන්නේ නැහැ. දැන් නම් මේ කාලේ නම් ඉතින් සීසර් කරලා ගන්න පුළුවන් නේ. ඒ කාලේ එහෙම එකක් නැහැ. දැන් බලාපොරොත්තු වෙන්න බබා හම්බ වෙන්නේ නැහැ. උන් දැන් සතියක් පහ වුණා. බබා හම්බ වෙන්නේ නැහැ. දැන් ඔන්න මාස 11ක් වුණා. බබා හම්බ වෙන්නේ නැහැ. දැන් මව කුසීම අවුරුද්දක් වුණා. බබා හම්බ වෙන්නේ නැහැ. එතකොට එහෙම වෙන්න බබා හම්බ වෙන්නේ නැතුව තියෙනකොට අය අම්මට කොච්චර අමාරුවක් ඇද්ද? අවුරුදු 2ක් ගියා. මේ අවුරුද්දේ බබා හම්බ වෙන්නේ නැහැ. අවුරුදු 3ක් ගියා. බබා හම්බ වෙන්නේ නැහැ. හිතන්නත් බයයි නේද? අවුරුදු 4ක් ගියා. බබා හම්බ වෙන්නේ නැහැ. බබා බඩේ. අවුරුදු 5ක් ගියා. බබා ලැබෙන්නේ නැහැ තාම. දැන් බඩ ඇදුම් කනවා. ඒ ළමයාත් දඟලන නැතිනේ එළියට එන්න. එතකොට ඒ අම්මා කොහොම හිතන්නේ නැද්ද? ඕන දැන් අවුරුදු 6ක් ගියා. අවුරුදු 7ක් ගියා. වෙන අම්මා කෙනෙක් නම් ඉච්චර කල් ඉවසගෙන වහ කනවා. ඉන්නේ නියඟල කනවා.
එක්ක බෙල්ල වල දාගන්නවා. ඒක ගඟේ මූදේ පයින්නවා. ඉන්නේ නන්නේ. ඉදී කියලා හිතනවාද? බේනාම්ම කෙනෙක් 7 දවසයි 7 අවුරුද්දකුත් මාස 7කුත් දවස් 7ක් මව් කුසක දරාගෙන ඉවසගෙන ඉඳී කියලා හිතනවාද මේ පණ තියෙන අම්මා කෙනෙක්? ඈ? දැන් ඔබ ගැන හිතන්න ඔබට එහෙම වුණොත් ඔබ ඉවසගෙන ඉඳීද? හිතාගන්න බෑ නේද? සෝවාන් වෙච්ච කෙනෙක් නිසා මං හිතන්නේ ඉවසන්න පුළුවන් උනේ. ඒ සෝවාන් වීම තුල පිහිටපු ධර්මේ. ඒ අම්මව ජීවත් කෙරුවි. දැන් ඒ අම්මා දැන් සෝවාන් වෙලා හිටියේ සීවලි මහරතනන්සගේ අම්මා. සක්කාදිට්ඨි නිදහස්. නමුත් කර්ම විපාක කියනකොට විඳිනවා. විඳිනකොට මොකද්ද හිතුවේ? ඒ අම්මා මොකද්ද හිතුවේ බඩ අත ගගා? අනේ මේ දුකෙන් නිදහස් වෙන්නයි භාග්‍යවතුන් වහන්සේ ධර්මයේ දෙසුවේ. මේකේ නිදහස් වෙන්නයි ආර්ය ශ්‍රාවකයන් වහන්සේලා ධර්මයේ හැසිරෙන්නේ. බලන්න හිතපු විදිය. බලන්නේ ධර්මෙන් නේද ඒක ආවේ. සක්කාය දිට්ඨිය තුල හිටපු එක්කෙනෙක් නම් මේ ළමයාට ශාප කරයි නැද්ද? නෙදකින් මේ එකෙක් බඩට ඇවිල්ලා. මාට දෙන වදේ මාවත් නැති කරන්න ආපු එකෙක්. බයිනවාද නැද්ද එහෙනම්? අනිවාර්යයෙන්ම බනිනවා. ශාප කරයි එහෙනම් බඩට ගහගනි. මමත් මැරුණා මේක මරාගෙන කියලා. කරයිද නැද්ද? කරයි. එච්චර මේ ලෝකේ මිනිස්සයා වහා කිපෙනවා. තමන්ගේ ස්වභාවය තමන්ම දන්නේ වෙනස් වෙලා යනවා. බලන්න ධර්මයෙන් දෙන රැකවරණේ කොච්චර ආශ්චර්යයිද කියලා. මේ ලෝකේ ධර්මයෙන් මිසක් අයි වෙන කෙනෙකුට ප්‍රාර්ථනා කළාද? දෙවියෙකුට කිව්වද? බඹෙකුට කිව්වද? මනේ මේ වේදනාව නැති කරලා දෙන්න කියලා. නෑ. කුසතගග මේකෙන් නිදහස් වෙන්නයි භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනා කළේ. අන්න ඒවට තමයි කියන්නේ ආත්ම ශක්තිය කියලා. ඒක ධර්මයෙන් ආපු එකක්. ඒක ධර්මයෙන් ආපු එකක්. එතකොට බුදුරජාණන් කවුද? සාරිපුත්ත මහ රහතන් වහන්සේ මෙයාට කියනවා අර කලින් විදිය කියලා. එහෙම තමයි මේ ලෙඩ වෙන්නේ. කතංච ගහපති ආතුර කායෝහි හෝති නොච ආතුර චිත්තු. ඒ වගේම ගෘහපතිය කෙනෙක්ට කාය ලෙඩ වෙද්දී සිත ලෙඩ වෙන්නේ නැත්තම් ඒක කොහොමද කියලා අහනවා. කාය ලෙඩ වෙද්දී සිත ලෙඩ වෙන්නේ නැත්තම් ඒක කොහොමද කියලා. කියලා කියනවා ඉද ගෘහපතිය මේ ශාසනයේ සුතවා අන්න සුතවා කිව්වේ ධර්මයේ ඇසු ආර්ය ශාවකෝ ආර්ය ශ්‍රාවකයා. කලින් වචනේ මොකද්ද? අසුතවා පුතුජනෝ ධර්මයේ නොඇසු සසුනින් බැහැර කෙනා. මෙතන මොකද්ද? ධර්මයේ ඇසු ආර්ය ශ්‍රාවකයා. මට මතකයි මම මේ මහමෙවුනාව පටන් ගන්න කලින් මේ කතා කරන එදිනෙදා කතාව තුළ තදේට මිනිස්සු නිතර කියපු වචනයක් තමයි අපි ඉතින් පුතඥන නොවේ. අපි ඉතින් පුතඥන නොවේ කියනවා. දැන් ඒක සෑහෙන්න අඩුයි. නැත්තේ නෑ. ඒක දන්නේ නැති අය අසෘතවත් අය ඒක තාම කියනවා. අසෘතවත් අය කියන්නේ මොනවා කරන්නද තියෙන්නේ? සෘතවත් වෙච්ච දවසට නවත්තයි ඒක. ධර්මයේ අහන්නේ නැති අය, ඇහිච්ච නැති අය තාම කියනවා මේ අපේ පුතඥන දෝෂي. පුතඥන මොඩකමට මේ පුතඥකමට කරන දේවල් කියනවා. පුතඥයා කියන වචනේ භාවිතා වෙන්නේ කොහොමද කියලාවත් දන්නේ නැහැ. පුතඥයා කියලා කියන්නේ සසුනෙන් පිට කියන එක. ඒ කියන්නේ මිසදිටු අයට කියන නමක්. එහෙම නැත්නම් ධර්මයට ආපු නැති අයට කියන නමක්. ධර්මයේ කෙරෙහි ශ්‍රද්ධාවට ආපු නැති අයට කියන නමක්. එතකොට ඒගොල්ලෝ කියා ගන්නවා. අපි ඉතින් පුතඥන. එතකොට බලන්න හිතලා අපේ රටේ ආර ශාසනය
පරිහානියටපත් වුණානේ අවුරුදු 800කට කලින්. කාලිංග මාගගේ ආක්‍රමණයෙන් ශාසනය පරිහානියටපත් උනේ. ඒ පත්විච්ච පත්වීම බේරන්න පුළුවන්, ඒ කියන්නේ ඉතින් නගා හිටවන්න පුළුවන් කෙනෙක් පහළ වුණේ. ඒ නිසා ඒ විවහාර, ඒ කතාබහ ඒ විදිහටම ආවා. නමුත් මේ බුද්ධ දේශනාවේ පැහැදිලිව තියෙනවා ඒ වෙනස් වෙන ඕන තැන්. ඒක දන්නේ. ඉද ගෘහපතිය සුතවා ආර්ය ශාවකෝ ඇසු ධර්මයේ ඇසු ආර්ය ශ්‍රාවකයා. එතකොට දැන් ධර්මයේ ඇසු කෙනෙකුට ආර්ය ශ්‍රාවකයා කියලා කියන්න පුළුවන්. හැබැයි මෙතන ආර්ය ශ්‍රාවකයා කියන එක පාවිච්චි කළේ සෝවාන් එක්කෙනාට. මේකේ ශ්‍රද්ධාවට පත්වෙච්ච එක්කෙනා ශ්‍රද්ධානුසාරී නෙමෙයිද? ශ්‍රද්ධානුසාරීවත් වෙන්න ඕනේ. පුතඥ භාවයෙන් මිදෙන්න නම් දැන් එහෙමනේ ශ්‍රද්ධානුසාරීවත් වෙන්න බැරි වුණොත් පුතඥ භාවයෙන් මිදෙන්න බෑ. ඇයි Tamanට හානි කරන දේවල් තියෙන්නේ මේ ගස් ගල් වල නෙමෙයි. Taman තුලමයි. මෙච්චර කල් දීර්ඝ සංසාරේ ආත්මෙන් ආත්මය අපිව නිරේට ගෙනිච්චි, ප්‍රේත ලෝකෙට ගෙනිච්චි, තිරිසන් අපායේ පැද්දෙව්වේ, අපායෙන් අපායට ගෙනිච්චි මේ ඇතුලේ තියෙන බඩු ටිකමයි නේද? ඇතුලෙමයි තියෙන්නේ ඔක්කොම. ඒව වෙලාවට ඒවි. ඒ නිසා මේ අවස්ථාවේ මේ බේරිලා ඉන්නවා. නමුත් ඊතුරු සෙල්ලම් ටික ඔක්කොම ඇතුලේ නිදි. වෙලාවට නැගිටි. එදාට කවුරුත් නැහැ. වෙලාවට අකුසල් මතුවලා තමන්ව නිරේ ගෙනිච්චොත් කවුරුත් ඉන්නවද තමන්ට? කවුරුත් නැහැ. ඇයි ඉෂ්ට දේවතාවුකටත් කරන්න බෑ. ඇයි හේතුව? තමන්ගේම කර්මයක් නම් බේරන්න පුළුවන්ද? බෑනේ. ඉතින් ඒ නිසා ඒ බඳු ලෝකෙක මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා සද්ධානුසාරීවත් වුණොත් ආයි දෙවියන් අතරටවත් පැනගත හැකියි. නැත්තම් ඒකත් නෑ. ඒ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාගේ ස්වභාවය මොකද්ද? අරියාණං දස්සාවි, ආර්යයන් හඳුනයි. ආර්ය ධම්මස්ස කෝවිදෝ, ආර්ය ධර්මයට දක්ෂයි. ආර්ය ධම්මේ සුවිනීතු, ආර්ය ධර්මේ හොඳින් හික්මුණු කෙනෙක්. සත්පුරුෂානං දස්සාවි, සත්පුරුෂයන් දන්නවා, අඳුනනවා. සත්පුරුෂ ධම්මස්ස කෝවිදෝ, සත්පුරුෂ ධර්මයට දක්ෂයි. සත්පුරුෂ ධම්මේ සුවිනීතු, සත්පුරුෂ ධර්මේ හික්මනෝ කෙනෙක්. ඒකිනා න රූපං අත්තතෝ සමනුපස්සති, රූපේ තමා වශයෙන් දකින්නේ. එහෙනම් මොකද්ද සත්පුරුෂ ධර්මයේ එතන තියෙන? කලින් රූපේ තමා වශයෙන් දැක්කා. දැන් මෙතන රූපේ තමා වශයෙන් දකින්නේ. මොකද්ද එතන තියෙන සත්පුරුෂ ධර්මයේ? රූපේ යථා ස්වභාවය උගන්වන ධර්මයේ. රූපේ යථා ස්වභාවය උගන්වනවාද? ඒක සත්පුරුෂ ධර්මයක්. ඒ රූපේ යථා ස්වභාවය ඉගෙන ගැනීමෙන් නේද රූපේ තමා වශයෙන් ගන්න නැත්තේ. මොකද්ද රූපේ? පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු. මොනවද මේ පඨවි ධාතුව කියලා බුදුරජාණන් වහන්සේ උගන්වන්නේ? කෙස්, ලොම්, නියපොතු, දත්, සම, මස්, නහර, ඇට මිදුළු, වකුගඩු, හදවත, අක්මාව, බඩදිව, දලබුව, කුඩා බඩවැල, මහා බඩවැල මෙව්වා. අසුචි. දැන් මේවා නෙමෙයිද මේ රූපේ තියෙන්නේ පඨවි ධාතුවේ හැටියට. මේවා නේද කෙනෙකුගේ නරක වෙලා යන්නේ. දැන් මේවෙන් යුක්ත එකනේ තමන් කියලා ගන්න අපි. ආන් ඒක එහෙම නෙමෙයි කියලා හොඳට හික්මුණා නම් යා රූපේ තමා වශයෙන් දකින්නේ න රූපං අත්තතෝ සමනුපස්සති.
පඨවි ධාතුව. ඊළඟට ආපෝ ධාතුව. පිත, සෙම, සැරව, ලේ, දහදිය, තෙල් මන්ද, කෙල, සොටු, සඳ මදුළු, සඳ මිදුළු, මුත්‍රා මේවා ආපෝ ධාතු. වැගිරිලා යන දේවල්. තේජෝ ධාතු. ඇඟේ තියෙන රස්නේ ගතිය, උණුසුම් ගතිය, ඊළඟට දිරවන ගතිය මේවා වායෝ ධාතු. උගුරට එන වාතය, පසුපසින් යන වාතය, ඇඟ පුරා තිබෙන වාතය, ආස්වාද ප්‍රස්වාස ආදී මේ සමූහේ නේද අපි මම කියලා ගත්තේ. තමා කියලා ගත්තේ. ඉතින් මේක තමා නෙවෙයි කියලා න රූපං අත්තතෝ සමනුපස්සති. මේ රූපේ තමා නොවේයි කියලා එයාට තේරෙනවා නම් න රූපවන්තං වාත්තාන සමනුපස්සති. රූපයෙන් හටගත්තු තමා කියලා එකක් දකින්නේ නැහැ. න අත්තනිවා රූපං සමනුපස්සති. මේ තමා කියලා කෙනෙක් තුල මේ රූපේ තියෙන්නේ කියලා දකින්නේ නැහැ. න රූපස්මින් වාත්තාන සමනුපස්සති. මේ රූපේ තුල තමා කියලා කෙනෙක් ඉන්නවා කියලා දකින්නේ නැහැ. එහෙනම් රූපේ ස්වභාවය මොකද්ද? ආහාර සමුදයා රූප සමුදයෝ. ඒ උපකාරක ප්‍රත්‍යයන්ගෙන් රූපේ සකස් වෙනවා. ඒ උපකාරක ප්‍රත්‍ය නැති වුණාම රූපේ නැති වෙලා යනවා. එතකොට මේ නැති වෙලා යන ස්වභාවයේ රූපේ තියෙනවා. එතකොට ඒක හොඳට තේරුණාම යා ඒ රූපේට එහෙම වෙනකොට මේ රූපේ මම මගේ කියලා ගන්නෙ නැහැ. එතන මමේ මගේ කියලා ගන්නෙ නැති රූපෙත් අර විදිහටම නැසී වෙනසී යනකොට හඬා වැළපෙන්නේ නැතුව ඉන්නවා කියනවා. ශෝක වැළපීම් දුක් දුම්නස් නැතුව ඉන්නවා කියනවා. අනේ මේ රූපේ මොනවා කරන්නද මෙහෙම නැති වෙලා යනවා නේ කියලා. සාරිපුත්ත මහරහතන් වහන්සේ පිරිනිවන් පෑවා. පිරිනිවන් පෑවහම උන්වහන්සේගේ පාත්‍රේ උන්වහන්සේගේ දෙපට සිවුරයි අනුරුද්ධ මහරහතන් වහන්සේ අරගෙන වැඩියා. බුදුරජාණන් වහන්සේට ඉස්සරහෙන් තිබ්බා. තියලා කිව්වා ස්වාමීනි සාරිපුත්තයන් වහන්සේ පිරිනිවන් පෑවා. උන්වහන්සේගේ පාත්‍රයේ මේ ඒ වෙද්දි සෝතාපන්න වෙච්ච කෙනෙක් ආනන්දයන් වහන්සේ. ආනන්දයන් වහන්සේ කියනවා අනේ ස්වාමීනි සාරිපුත්තයන් වහන්සේ පිරිනිවන් පෑවා කියලා ඇහෙනකොට මගේ පපුව හිර වුණා කිව්වා. මට එකපාරටම මේ දිශාව පේන්නේ නැතුව ගියා කිව්වා. මට මොකද්ද වුණා කිව්වා. බුදුජන් වහන්සේ අහනවා ආනන්දය සාරිපුත්තයන් වහන්සේ ඔබේ සීලෙත් අරන් ගියාද පිරිනිවන් පාද්දී? ඔබේ සමාධියත් අරගෙන ගියාද? ඔබේ ප්‍රඥාව අරන් ගියාද කියලා. ඒ අර ශෝකේ නැතිකරන්න සිහියේ පැද්දෙව්වා. ඒ සෝතාපන්න වෙච්ච උත්තමයන් වහන්සේට පවා සාරිපුත්තයන් වහන්සේ වගේ මහෝත්තමයෙකුගේ රූපේ නැති වෙනවා කියලා දන්නවා. එතනදී මොකද්ද උනේ? උන්වහන්සේගේ ගුණ සම්පත් සිහි කළේ. ගුණ සම්පත් සිහි කරාම මේ වගේ අර රූපේ නැති වෙලා යනකොට දැන් බුදුරජාන් වහන්සේ සාරිපුත්ත මොග්ගල්ලාණන් වහන්සේලාගේ ගුණ සම්පත් සිහි කළේ නැද්ද? සිහි කළා. ඒක දැන් සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා පිරිනිවන් පාලා උක්ඛවේල කියන ජනපදේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉඳලා සංඝයා දිහා බලනවා. සංඝයා බොහොම නිස්සද්දව වැඩ ඉන්නවා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි මට මේ සංඝයා හිස් වෙලා පේන්නේ. සාරිපුත්ත මොග්ගල්ලාන නැති සංඝයා හරි පාළුයි කියනවා. යම් ප්‍රදේශයක සාරිපුත්ත මොග්ගල්ලානයන් ඉන්නවා නම් ඒ ප්‍රදේශ ගැන මට සිහි කළ යුතු නෑ කියනවා. ඒ ප්‍රදේශෙ පිරීලා කියනවා. ගුණනන බෙලෙන් යුතු පුතුමය ඊතා ගරු. එතකොට ඒ සාරිපුත්ත මොග්ගල්ලාණන්ගේ ඒ ගුණ සම්පත් සිහි කළේ.
සංස්කාර මේ කියන්නේ මේ රූපේ නැති වී යාම නෙමෙයි. එතකොට සාරිපුත්තයන් වහන්සේ වදාලා ගෘහපතිය මේ විඳීම වේදනා සැප වේදනා දුක් වේදනා උපේක්ෂා වේදනා තමා හැටියට දකින්නේ නැහැ. ඇයි වේදනා තමා හැටියට දකින්නේ නැත්තේ? සෘතවත්තාරි ශ්‍රාවකයා. සත්පුරුෂ ධර්මයක හික්මිලා. මොකක්ද මේ සත්පුරුෂ ධර්මයේ? රූපී යථා ස්වභාවය දැක්ක එක තමයි කලින්. දැන් මේ වේදනාව ඇයි ගන්න නැත්තේ එහෙම? වේදනාවේ යථා ස්වභාවය දැනගන්නා ධර්මයේ තමයි සත්පුරුෂ ධර්මය. මොකක්ද මේ සත්පුරුෂ ධර්මය? ඇස අනිත්‍යයි කියලා දැනගන්නවා. ඊළඟට ඇසට පෙනෙන රූප අනිත්‍යයි කියලා දැනගන්නවා. ඊළඟට ඒ ධර්මය අහලා තියෙනවා. ඇස අනිත්‍යයි කියලා ධර්මයක් අහලා තියෙනවා. ඇසට පෙනෙන රූප අනිත්‍යයි කියලා ධර්මයක් අහලා තියෙනවා. ඇසේ උපදින විඥානය අනිත්‍යයි කියලා ධර්මයක් අහලා තියෙනවා. ඇහැයි රූපයයි විඥානයයි එකතු වීම නම් වූ ස්පර්ශය අනිත්‍යයි කියලා ධර්මයක් අහලා තියෙනවා. ස්පර්ශයෙන් හටගන්න යම් විඳීමක් ඇද්ද? ඒ අනිත්‍ය වූ ස්පර්ශයෙන් හටගන්න විඳීමත් අනිත්‍යයි කියලා ධර්මයක් අහලා තියෙනවා. ඒක තමයි සත්පුරුෂ ධර්මය. ඒ සත්පුරුෂ ධර්මයේ තුල හික්මෙන නිසා එයා වේදනාව අවබෝධ කරනවා. වෙන ක්‍රමයක් තියනවද? නැහැ. ඉතින් බුදු දේශනා විස්තර වෙන්නේ එහෙමයි. ඒතොර ඇහි ස්පර්ශය, කනේ ස්පර්ශය, නාසයේ ස්පර්ශය, දිවේ ස්පර්ශය, කයේ ස්පර්ශය, මනසේ ස්පර්ශය. එතකොට මේ ස්පර්ශය දක්වා මේ සියලු විස්තර බුදුරජාණන් වහන්සේ නෙමෙයිද කියලා දුන්නේ. මේක දන්නේ නැති එක්කෙනා වේදනාව වෙනකට ගන්නෙ කොහොමද? තමා කියලා. දැන් මේ තමා කියලා ගන්නෑ. ඒ හික්මිලා. එයා දකින්නේ ස්පර්ශයෙන් හට ගන්න වේදනාව ස්පර්ශي නැති වෙනකොට නැති වෙලා යනවා. ස්පර්ශයේ වෙවි තියෙනකන් තියෙනවා. ස්පර්ශ වෙවි තියෙන එක නැති වුනහම ස්පර්ශේ නිරෝධා වේදනා නිරෝධ නැති වෙලා යනවා. ඉතින් මේක හික්මින් එක්කෙනා හික්මනෝ එක්කෙනා විදීම තමා කියලා ගන්නෙ නැහැ. ඊළඟට විදීමෙන් හටගත්තු තමා ඉන්නවා කියලා ගන්නෙ නැහැ. තමා තුළ විදීම හට ගන්නවා කියලා ගන්නෙ නැහැ. විදීම තුළ තමන් ඉන්නවා කියලා ගන්නෙ නැහැ. විදීම මම මගේ කියලා ගන්න නැති නිසා මොන ආකාරයෙන් විදීමක් ඇවිල්ලා ඇති වෙනව නැති වෙනව. සැප විදීම එනවා ඇති වෙනවා නැති වෙනවා. ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් සැප විදීම එනවා. ඒ සැප විදීම උපද්දවපු ස්පර්ශය නැති වෙනකොට සැප විදීම නැති වෙනවා. ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් දුක් විදීම එනවා. දුක් විදීම උපද්දවන ස්පර්ශය නැති වුණාම දුක් විදීම නැති වෙනවා. ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් උපේක්ෂාව වෙනවා. උපේක්ෂා උපද්දවපු ස්පර්ශය නැති වුණාම නැති. මෙහෙම වෙනකොට ගන්නෙ නැහැ. එතකොට වේදනාව නැති වෙද්දී මෙයා හිත ලෙඩ කරගන්න නැතුව ඉන්නවා. ඊළඟට සංඥාව තමා වශයෙන් නොදකින්න නම් සත්පුරුෂ ධර්මය මොකක්ද එතන තියෙන? ස්පර්ශයේ යථාර්ථය පෙන්වීම. ස්පර්ශයෙන්මයි සංඥාවට ගන්නෙ. එතකොට සංඥාවක් තමා කියලා දකින්නේ සංඥාවෙන් හටගත්තු තමෙක් දකින්නේ තමා තුළ සංඥාව තියෙනවා කියලා දකින්නේ සංඥාව තුළ තමා ඉන්නවා කියලා දකින්නේ. එතකොට සංඥාව අනිත්‍ය වෙද්දී හිත ලෙඩ නොවි ඉන්නවා. ඊළඟට සංස්කාර හටගන්නේ ඒති ස්පර්ශ ප්‍රත්‍ය. දැන් බලන්න සත්පුරුෂ ධර්මය කියන්නේ මොකක්ද කියලා. එතකොට සත්පුරුෂ ධර්මය කියලා මේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්න මේ දුක් චතුරාර්ය සත්‍ය නේද? දුක්ඛාරි සත්‍ය මේ විස්තර වෙන්නේ. දුක්ඛ සමුදය ආරි සත්‍ය. දුක්ඛ නිරෝධේ නිරෝධගාමිනී ප්‍රතිපදා. මේව තමයි සත්පුරුෂ ධර්මය. එතකොට සංස්කාර තමා කියලා ගන්නෑ. සංස්කාරයෙන් හටගත්තු තමා ඉන්නවා කියලා
ගන්නෑ. තමා තුළ සංස්කාර තියෙනවා කියලා ගන්නෑ. සංස්කාර තුළ තමන් ඉන්නවා කියලා ගන්නෑ. එතකොට සංස්කාර නැති වෙද්දී දැන් අපි ගත්තොත් පුණ්‍ය සංස්කාර. දැන් අපි පින් රැස් කරනවා. මේ පුණ්‍ය සංස්කාර අපිට පුළුවන් ද හැමදේම රඳවාගෙන ඉන්න? බෑ. දැන් මනුස්ස ලෝකෙට අපි පුණ්‍ය සංස්කාරයකින් මේ සංස්කාරය ඇති වෙලා නැති වෙලා යනවද නැද්ද? අපි චේතනාව පහල කරලා යම් කිසි දෙයක් රැස් කරනවා. ඒක නැති වෙලා යනවද නැද්ද? නැති වෙලා යනවා. එහම දෙයක්ම. දැන් ආස්වාස ප්‍රස්වාස කාය සංස්කාර. මේව නැති වෙලා යනවද නැද්ද? නැති වෙලා යනවා. හැමදේම. ඊළඟට විඥාණය තමා කියලා ගන්නෑ. විඥාණී තමා කියලා නොගන්න නම් එයා එතනදී ඉගෙනගෙන තියෙන්න ඕනේ සත්පුරුෂ ධර්මයේ කුමක්ද? නාම රූපේ යථා ස්වභාවය. ඒ විඥානයේ ඇත්ත ස්වභාවය පෙන්වන්නේ නාම රූපෙන්. ඒ නාම රූප ප්‍රත්‍යයෙන් තමයි විඥානයට ගන්නෙ. එතකොට බලන්න බුද්ධ දේශනාවේ මේවා නැද්ද? මේවා බුද්ධ දේශනාව විතාම පැහැදිලිව විස්තර වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ විඥානයේ ක්‍රියාකාරීත්වය මොකක් වගේද? මායාකාරී විඥාණය වැඩ කරන්නේ මොන විදියටද? ආහාරයක් හැටියට වැඩ කරනවා. බීජයක් හැටියට වැඩ කරනවා. ආහාරයක් හැටියට මොකද කරන්නේ? විඥානයේ පෝෂණයක් දෙනවා. බීජයක් හැටියට මොකද කරන්නේ? පැලවෙනවා. දැන් උන කලින් ආත්මේ මෙරිලා අපේ විඥානේ අපි කියලා සලකන විඥානේ චුත වුණා. චුත වෙලා ඔන්න මව් කුසක පිළිසිඳ ගත්තා. ඔන්න පැලුණා. ඒ පැලෙච්ච විඥාණයෙන් ගහ හැදුන්නේ දැස කන නාසය දිවකය මනස. දැන් මේ ගස් දැන් මේ ඇස කන නාසය දිවකය මනස කියන ඵලේ මේ හිතෙවිච්ච පැලේ තුල දැන් ඇහිත් අර විඥානේ පැලෙවි තියෙනවා. කනෙත් පැලෙවි තියෙනවා. නාසෙත් පැලෙවි තියෙනවා. දිවෙත් පැලෙවි තියෙනවා. කයෙත් පැලෙවි තියෙනවා. මනසෙත් පැලෙවි තියෙනවා. බීජයක් වගේ. මේ පැලවෙන ස්වභාවයෙන් නැතු යන්නේ සියලු කෙලෙස් නැති වෙච්ච දවසට. එතෙක් මේ විඥානි ස්වභාවය පැලෙවි තියෙනවා. ඒතකොට විඥානි ස්වභාවය හේතු නිසා හටගත්තා. දැන් බීජයක ස්වභාවය. ඒතකොට බීජේ පැලෙවි තියෙන්නේ ඊට අදාළ කරුණු තියෙනකන් විතරයි. ඒ අදාළ කරුණු නැතුව දැන් අපි කියමු ගල් තලාවක් උඩට බීජය දැම්ම වැස්සකුත් නැහැ. මොකද වෙන්නේ බීජෙට? පෝෂණයක් ලබන්න මුකුත් සපෝට් එකක් බීජයට නැහැ. උදව්වක් නැහැ. එතකොට මොකද වෙන්නේ? ටික ටික බීජ නැති ආර්ය ස්ථාංගික මාර්ගයෙන් කරන්නේ ඒකට උදව් කරන දේවල් ටික නැති කරන එකයි. උදව් කරන දේවල් ටික නැති කළා විමුක්තියට උදව් කරන දේවල් ටික ඇති කළා දෙනවා. සසරට උදව් කරන දේවල් ටික නැති කළා දෙනවා. විමුක්තියට උදව් කරන ටික ඇති කළා දෙනවා. හරි විස්මේ ජනක දෙයක්. අම්මේ මෙහෙම දෙයක් හොයාගත්තා කියන්නේ. බුදු කෙනෙකුගේ මිසක් බුදු කෙනෙක් මිසක් මේ ලෝකේ වෙන කිසි කෙනෙකුට සිතනවා. කියන්නේ සිතනවා නෙමෙයි ඒකට උපමාවක්වත් දෙන්න විශේෂ වෙන්නේ. ආන්න ඒක තමයි වචනේ. සිතනවා නෙමෙයි. මේ ලෝකේ වෙන කිසි කෙනෙකුට මේ චතුරාර්ය සත්‍ය ස්වයම්බූ ඥානයකින් අරගෙන මේ අනිත්‍යයට කියනවා කියන එක විශේෂ වෙන කාරණයක් නෙවෙයි. බලන්න පසේ බුදුරජාණන් වහන්සේ නමකටවත් අනිත්‍යයට කියන්නේ ඒක විශේෂ බවට පත් වෙන්නේ නැහනේ. ඒක සම්මා සම්බුදු කෙනෙකුට විතරයි. ඉතින් ඒ නිසා විඥානයේ ස්වභාවය නාම රූප ප්‍රත්‍යයෙන් හටගන්න විඥානයේ නාම රූප නැතිවීමෙන් නැති විලා යනවා. ඉතින් මේ බීජයක් වගේ දැන් පග්ගුණ කියන හාමුදුරුවෝ අහනවා බුදුරජාණන් වහන්සේගෙන් භාග්‍යවතුන් වහන්සේ මේ විඥානේ ආහාරයක් භාග්‍යවතුන් වහන්සේ මේ ආහාරය අනුභව කරන්නේ කවුද කියලා අහනවා. භික්ෂුව ප්‍රශ්නේ වැරදි කියනවා. ආහාරය අනුභව කරන්නේ කවුද කියලා අහන්න එපා කියනවා. මේ ආහාරය කුමකට ප්‍රති වේද කුමකට උපකාරී වේද කියලා අහන්න කියනවා.
ඒක කියනවා ප්‍රශ්නේ ඇසිය යුතු විදිය. ආහාරය කුමකට ප්‍රත්‍ය වේද? උපකාරී වේද? විඥාණය කුමකට උපකාරී වේද? විඥාන ආහාරය. විඥානීය ආහාරය නැවත භවයකට උපකාරී වෙයි කියනවා. එතකොට නැවත භවයකට උපකාරී වෙවි තියෙන විඥානයක් තමයි මේ ඇහි තියෙන්නේ. නැවත භවයකට උපකාරී වෙවි තියෙන විඥානයක් තමයි මේ කනේ තියෙන්නේ. කනේ උපදින්නේ. නාසයේ උපදින්නේ, දිවේ උපදින්නේ, කයේ උපදින්නේ. දැන් නැවත භවයකට උපකාරී වෙන්නේ නැති විඥානයක් නම් භව නිරෝධයටපත් වෙච්ච ආහාර රහිත විඥානයක් නම් ඇහි උපදින්නේ. ආහාර රහිත විඥානයක් නම් තියෙන්නේ මොකද වෙන්නේ? පිරිනොම් පානවා. පැහැදිලිද මේ කියන එක? ආහාර සහිත වූ විඥානයක්. එතකොට මේකේ ස්වභාවය ප්‍රඥාවෙන් ගලපලා හඳුනගන්න තමයි ඒක තමයි සත්පුරුෂ ධර්මය. ආර්ය ධර්මය. ඒ ආර්ය ධර්මයේ හික්මෙන කෙනා විඥාණය තමා කියලා ගන්නෑ. ඊළඟට විඥාණයෙන් හටගත්තු තමා ඉන්නවා කියලා ගන්නෑ. තමා තුල විඥාණය තියෙනවා කියලා ගන්නෑ. විඥාණය තුල තමා ඉන්නවා කියලා ගන්නෙ නෑ. එතකොට විඥාණය නැති වෙලා යද්දී ඒක එතන ශෝක වැළපීම් දුක් දුම්නස් මුකුත් නෑ කියලා. එවං කෝ ගහපති ආතුර කායෝ අනාතුර චිත්තු. එතකොට තමයි ගෘහපතියේ කාය ලෙඩ වෙද්දී සිත ලෙඩ නොවි තියන්නේ කියනවා. දැන් බලන්න තරුණ කොළුවෙක් හිටියා. පැහැදුණු. මේ ළමයා ගොපල්ලෙක්. මේ ළමයා ගවයන් දක්කාගෙන යනවා. තමන්ගේ ඉස්සරහට එනවා මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ. උන්වහන්සේ දැකලා මේ ළමයා කල්පනා කරනවා අනේ මට දුර්ලභ අවස්ථාවක්. මට උන්වහන්සේලා කලින් මුණ ගැහිලා තියෙනවා මේ වගේ. මගේ ළඟ දෙන්න දෙයක් තිබුණේ නැහැ. අද මම පිට්ටුවක් අරන් ඇවිල්ලා තියෙනවා. මම මේක පූජා කරගන්න ඕනේ. අනේ ස්වාමීන් වැඩ ඉන්න කියලා අර පිට්ටුව පූජා කළා. මහා මොග්ගල්ලාණන් වහන්සේ පාත්‍රයේ ඉස්සරහට ඇල්ලුවා පූජා කළා. උන්වහන්සේ වැඩියා. වැඩි දුරක් යන්න හම්බුන්නේ අර කොල්ල කෑ ගහගෙන වැටුණා. මහා මොග්ගල්ලාණන් වහන්සේ ආයෙත් ළඟට ආවා. ළමයා ළඟට. ආවහම කොල්ලා වැටලා ඉන්නවා. ඉතින් නාගෙක් ගියා. මොකද්ද උනේ? ණයා දාස්ත කළා. මේ කාලේ වුණා නම් අපේ පාත්‍රයේ තියලා කවුරු හරි හොයාගෙන දුවන්න ඕනේ. ඇයි මේ ළමයක් වැටුණා මෙයා බේර ගන්න වරිල්ලා කියලා. බැරි වෙලාවත් අපි එහෙම නොකළා නම් ඊට පස්සේ මිනිස්සු බයිනෝ යසයි. දාන් ටික ගන්න විතරක් ආවා. කොල්ල වැටුණා අහක බලන් ගියා කියලා. නේද? ඇයි මිනිස්සු වර්තමාන මිනිස්සුට තියෙන ප්‍රශ්නේ මේ හිත පහදව ගන්න තියෙන අවස්ථාව අමාරු එකක්. අපහදින එක සුටුස් ගාලා වෙනවා. ලේසි. ඒ කාලේ එහෙම නැහැ. කරුණු සහිතව ගල්ප ගන්න පුළුවන්. දැන් ඒ ළමයාගේ සංස්කාර ඉවරයි. ඒ සියල්ල නැති වෙන බව දන්නවා. මුගලන් මහරහතන් වහන්සේ එතනට ඇවිල්ලා වාඩි වෙලා ළමයා ඉදිරියේ අර පිට්ටුව වළඳනවා. ළමයා ඒක බලාගෙන ඉන්නවා. ඒ ළමයා කෑ ගහනවද අනේ ස්වාමීනි මා වෙදෙක් ගාවට යන්න ඵලයන්. නෑ මේ කාලේ නම් අනිවාර්යයෙන්ම කියයිද නැද්ද? ඒකයි මේ ලෝක දෙකක් කියන්නේ. ධර්මය අවබෝධ කරපු ආර්යයන් වහන්සේලාගේ ලෝකයක දේවල් අපි මේ කතා කරන්නේ. නමුත් මේ ලෝකෙට ආйти නෑ දැන් ඒවා. අපි බුද්ධිමත් වෙන්න ඕනේ මේ ලෝකෙට ගන්න එක. ඒ ලෝකෙන් ගිලිහිච්ච එකක්. මේ ලෝකෙට ගන්න අපිත් බුද්ධිමත් වෙන්න ඕනේ. එහෙම නැත්තම් බෑ. ඉතින් මුගලන් මහරහතන් වහන්සේ හිමින් වළඳනවා මේ කොළුවා හිත පහදවාගෙන ඒ ගැන
කය අතෑරියා. කය ලෙඩ වෙද්දී හිත ලෙඩ කරගත්තේ නැහැ. කය බිඳී යද්දී මේ පුතඥයෙක්. පුතඥයෙක් කියලා අපි මේ සම්මුතින් කිව්වේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරපු කෙනෙක් නෙමෙයි. හිත පැහැදිච්ච කෙනෙක් මෙයා. සද්ධානුසාරී වුණා ඒ වෙලාව. හිත පහදවාගෙන මැරුණා. ඊට පස්සේ පහුවෙන්දා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ බැහැ දකින්ද දිව්‍ය පිරිස පිරිවරාගත්තු දිව්‍ය කුමාරයෙක් කිනෝ. ඇවිල්ලා කියනවා ස්වාමීනි ඔබ වහන්සේ මාව බේරගත්තා. ස්වාමීනි ඔබ වහන්සේ මාව බේරගත්තා. එතකොට කියනවා ඔව් දිව්‍ය පුත්‍රය මම බේරගත්තා. මං දැනන් හිටියා ඔබ එදා මැරෙන බව. මං දැනන් හිටියේ ඔබ එදා මැරිලා නිරේ යන්න තිබිච්ච බව. මං ඔබ බේරගත්තා කිව්වා. එතකොට බලන්න හිතේ ඇති කරලා දීපු පැහැදීම යව දෙවියන් අතරට ගෙනිච්චා. ඊට පස්සේ මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ධර්මය ඇහුවා. ඊට පස්සේ දෙවිය මේ විද්දි මඟපල් ලැබලා. එතකොට බලන්න මේ බේරෙන විදිය ශ්‍රද්ධාවෙන් නේද බේරුනේ. සතර අපායට සකස් වෙලා තියෙන මේ ජීවිත පැවැත්ම බේරන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ කෙරේ පැහැදීම ඇති වුණොත්. මේ කාලේ හරි අභියෝග වැඩි. අපි පැහැදීම ගැන කතා කරනකොට තව කොටසක් ඉන්න පුළුවන් මේක ගැන පහදින්න එපා කියන්න. එහෙම ලෝකික තමයි අපිට මේ හිත පහදවාගෙන යන්න තියෙන්නේ. ඒ නිසා සද්ධාව, සීලය, ශ්‍රුතය කිව්වේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ ගැන අසන ලද බව. ත්‍යාග, දානේ විෂයෙහි තමන් සතු දේවල් දීපු බව. ප්‍රඥාව, අසු ධර්මයේ නුවණින් මෙනෙහි කළ බව. මේව තමයි තමන්ගේ ජීවිතයට උදව් වෙන්නේ. උපකාරී වෙන්නේ. ශ්‍රද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා. ඉතින් අර විදියට අර 100ට කය ලෙඩ වෙද්දී සිත ලෙඩ වීම වෙන්නේ කොහොමද කියලා දුන්නා. ඊළඟට කය ලෙඩ වෙද්දී සිත ලෙඩ නොවීම වෙන්නේ කොහොමද කියලා කියා දුන්නා. කය ලෙඩ වෙද්දී සිත ලෙඩ වෙන්නේ අසෘතව පෘතජ්ජනයා ආර්ය ධර්මයේ හික්මිලා නැති නිසා. සත්පුරුෂයන් අඳුනන්නේ නැති නිසා. සත්පුරුෂ ධර්මයේ හික්මිලා නැති නිසා. කය ලෙඩ වෙද්දී සිත ලෙඩ නොවෙන්නේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා ආර්ය ධර්මයේ හික්මෙන නිසා. ආර්ය ධර්මයේ හික්මිලා ආර්ය ධර්මයේ දක්ෂ නිසා. සත්පුරුෂයන් අඳුනන නිසා. සත්පුරුෂ ධර්මයේ හික්මෙන නිසා. ආර්ය ධර්මයේ සත්පුරුෂ ධර්මයේ යනු චතුරාර්ය සත්‍යයයි. ඒ චතුරාර්ය සත්‍ය ධර්මය මොදින් අහලා මනවින් ඉගෙනගෙන මනවින් පුහුණු වෙලා අපටත් මේ සක්කාය දිට්ඨි නිදහස් වෙලා කය ලෙඩ වෙද්දී ලෙඩ නොවන සිතක් ඇතුව ධර්මයේ දියුණු කරගන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.